අද අපි සාකච්ඡා කරන්නේ 2019 වර්ෂාවසාන ඇගයීම බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස. ඒකේ පිළිතුරු තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට මාව ඇහෙනවා ඇති නේද? හ්ම්? කුලිඟු මාව ඇහෙනවද? ඔව් පුතාලා දන්නවා මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 16ක් හිමි වෙනවා. ඇගීම් ප්‍රශ්නයක් විදිහට. මේ පළවෙනි ප්‍රශ්නේ දිහා බැලුවහම පුතේ පළවෙනි ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ වෘත හා සම්බන්ධව ඒ වගේම ඒකේ B කොටසේ ස්ථානයක පිහිටීම පිළිබඳ දිගංශයේ මූලධර්ම පිළිබඳව දුල පුතාලගේ ප්‍රශ්න කරනවා. අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. පන්ති කාමරයේදී තල රූපවල වර්ගඵලය පාඩමේ යටතේ ඔබ සිදු කරන ලද වෘත්තයක වර්ගඵලයේ සෙවීම ක්‍රියාකාරක මැසුරෙන් පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. මෙම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය මූලික තල රූපය අඳින්න. මෙම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය මූලික තල රූපය අඳින්න. මෙම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය මූලික තල රූපය අඳින්නලු. අපි දන්නවා මේ ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය මූලික තල රූපයේ පුතේ වෘත්තය බව. එහෙනම් දුල පුතාලා කැමති ප්‍රමාණයකට ඔබ වෘත්තයක් ඇඳලා තියෙන්න ඕන. මේ විදිහට පළවෙනි ප්‍රශ්න ඒ කොටස පුතාලා වෘත්තයක් ඇඳලා තියෙන්න. මේ තමයි පළවෙනි ඉලක්කම. අංක 2. එම තල රූපය කේන්ද්‍රික ඛණ්ඩවලට කපා වෙන් කරගෙන අලවාගත් දෙවන තල රූපය නම් කරන්න. එම තල රූපය කේන්ද්‍රික ඛණ්ඩවලට කපා වෙන් කර අලවාගත් දෙවන තල රූපය නම් කරන්න. එම තල රූප දෙකෙහි වර්ගඵලය පිළිබඳ ඔබ කළ නිගමනය කුමක්ද? අපි මේක ඊට පස්සේ පුතාලට මතක ඇති කේන්ද්‍රික ඛණ්ඩවලට කපලා වෙන් කරා. ඒකේ රූප සටහනක් තමයි පුතා මේ අඳින්න කියන්නේ. ඒක නම් කරන්න කියන එකට වඩා මේ රූප සටහන අඳින්න කියන එක තමයි වඩාම මේ විදිහට අපි කේන්ද්‍රික ඛණ්ඩවලට වෙන් කරා. 1 2 3 4 5 8 9 10 කියලා කොහොමද? එතකොට අපි මේවා එක ළඟ ඇලෙව්වා. ඔබට මතක ඇති අපි හිතමු එක කොටසක් ඇලෙව්වා. ඊළඟට දෙවෙනි කේන්ද්‍රික ඛණ්ඩය, තුන්වෙනි කේන්ද්‍රික ඛණ්ඩය, හතර, පහ, මේ ඊට පස්සේ 6 හයවෙනි එක, හත්වෙනි එක, 8 9 1 2 3 4 5 6 7 8 9 ඊළඟට මතකද ඇති ඕගොල්ලන්ට 10 වෙනි එක අපි අන්තිම එක කොටස් දෙකකට කපලා අපි ඇලුවා. එකක් කොහොම එනවා එතකොට 10 ඉතුරු කෑල්ල මෙතනට 10. ඔන්න. ඊළඟට තුන්වෙනි කොටසෙන් අපෙන් අහන්නේ එම තල රූප දෙකේ වර්ගඵලය පිළිබඳ ඔබ කළ නිගමනය. වර්ගඵල සමාන වේ. වර්ගඵල සමාන වේ. සමාන වේ කියන නිගමනය තමයි අපි ගත්තේ. හතරවෙනි කොටස එහිදී ඔබ වෘත්තයේ වර්ගඵලය සඳහා ලබාගත් සූත්‍රය ෆයි ආර් ඇසුරෙන් ලියන්න. වෘත්තයේ වර්ගඵලය සඳහා ලබාගත් සූත්‍රය තමයි ෆයි ආර් වර්ගය. පස්වෙනි කොටස
එම සූත්‍රයේ භාවිතයෙන් අරේ සෙන්ටිමීටර් 7ක් වන වෘත්තයක වර්ගඵලය ගණනය කරන්න. පයි කියන්නේ 7න් 22 ලෙස ගන්න. එතකොට අපි දන්නවා පුතා 7න් 22යි r වර්ගය ඒ කියන්නේ 7 වර්ගය. ඒක අපි තවදුරටත් ප්‍රසාරණය කළොත් 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. මේ 7 හදට අද බෙදෙනවා පුතේ එක එක. එතකොට අපේ උත්තරේ එනවා 4 දිග 14යි 154යි වර්ග සෙන්ටිමීටර. ඒ පස්වෙනි එක. අපි එනවා 6 වෙනි උත්තරේට. සර් කියන්න පුතේ. කියන්න. සර් දෙවෙනි එකට සර් ඍජු කෝණාශ්‍රය කියලා ලියලා තිබුණොත් ඒක අර නම් කරන්නේ කොහොමද? එම තල රූපේ කේන්ද්‍රික ඛණ්ඩවලට කපා වෙන් කර අලවාගත් දෙවන තල රූපය නම් කරන්න. අලවාගත් දෙවන තල රූපය නම් කරන්න. ඔය ඉතින් වැරදක් නැහැ ඍජු කෝණාශ්‍රය කියලා ලියන්න පුළුවන්. අවසන් මේක ඍජු කෝණාශ්‍රය තමයි ගොඩනැගෙන්නේ. ඒක නම් කරන්න කිව්වහම තමයි එතන පොඩි ගැටලුවක් තියෙන්නේ. මේ මැදලා පෙන්නනොත් වඩා හොඳයි. ඍජු කෝණාශ්‍රය කිව්වට ලකුණු හම්බ වෙනවා. හරි? ඊළඟට මේකේ කියනවා 6 වෙනි කොටස රූපයේ දැක්වෙන සමචතුරාර්ශයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 196ක් නම් එම වෘත්තයේ අරය කීයද කියලා අහනවා. මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 96ක් නම් සමචතුරාර්ශයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 96ක් නම් එම වෘත්තයේ අරය කීයද කියලා අහනවා. ඔව්. එතකොට 4 6 ඒ කොටස අපි දන්නවා සමචතුරාර්ශයක පැත්තක දිග දන්නවා නම් වර්ගඵලය හොයනවා පැත්තක දිග හොයාගන්න පුළුවන් පැත්තක දිග අපි හොයාගන්න පුළුවන් වර්ගමූලය යටතේ මේ වර්ගඵලය අපි ඇතුළත් කරනවා වර්ගඵලයේ වර්ගමූලය අපි හොයනවා එනේ වර්ගමූල 196 නේ කීයද වර්ගමූල 196 කියන්නේ 14යි නේ 13 වරක් 13 169යි 14 14න් ගුණ කරාම 196යි 15 15 225යි නේ එහෙනම් මෙයාගේ පැත්තක දිග පුතේ එන්නේ සෙන්ටිමීටර් 14යි අපෙන් අහන්නේ වෘත්තයේ අරය එම නිසා වෘත්තයේ අරය වෙන්නේ 14 බෙදීම 2යි සෙන්ටිමීටර් 7යි වෘත්තයේ අරය සෙන්ටිමීටර් 7යි B කොටස දක්වා ඇති අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය. මේ අඳුරු කරලා තියෙන කොටසේ වර්ගඵලය තමයි පුතාලගෙන් B කොටසෙන් අහන්නේ. මම එනවා ඊළඟට A කොටසෙන් පස්සේ B කොටස. මෙතනට D කොටස අපි ගන්න. එතකොට අඳුරු කළ කොටසේ වර්ගඵලය වෙන්නේ 196න් අපි අඩු කරනවා පුතා. 5r වර්ගය. ඒ කියන්නේ 7න් 22යි 7 වර්ගය. හැබැයි ඉතින් අමුතුවෙන් ඒක අපි හොයන්න ඕනේ නැහැ. මෙතන අපි 7 අරගෙන තියෙනවානේ. වෘත්තයේ අරය 7යිනේ. දැන් මෙතනින් කෙලින්ම අපිට ගන්න තිබුණා. ආයි 5r වර්ගය දාලා හොයන්න ඕනේ. මෙතන අපි අරය 7ක් වන වෘත්තයේ වර්ගඵලය හොයලානේ තියෙන්නේ. අපිට තියෙන්නේ නම් මෙතනම b කොටස අපිට 196න් අපි අඩු කරනවා 154ක්. එතකොට මෙතන 6න් 4ක් 2යි 9න් 5ක් 4යි වර්ග සෙන්ටිමීටර් 42යි. මෙතන අපි 5r වර්ගයේ හරේ 7 හොයලානේ තියෙන්නේ. එයාම අපි මෙතන යොදා ගන්න පුළුවන්. ඔන්න ඔහොමයි B A කොටස. අපි මේකේ ලකුණු ටික ප්‍රධානය කරගෙන යමු. ඊළඟ B කොටස සාකච්ඡා කරමු. මෙතෙක් ඕගලන්ට යම් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් පුතේ. දුල්නෙත් කියපු එක හරියි. මෙතන ඍජුකෝණාශ්‍රය කියලා ලියලා තිබුණොත් ඔබට ලකුණු ලැබෙනවා. එතකොට ඍජුකෝණාශ්‍රයේ වෘත්තයේ වර්ගඵලයේ සමාන බව තමයි එතන සඳහන් වෙන්නේ.
ඔව් එහෙමනම් ලකුණු වෙන් කරොත් අපි මේකට පුතේ 1යි මේකටත් 1යි මේකටත් 1යි මේකටත් 1යි මේකට 2යි ආදේශය කිරීම අවස්ථාවයි උත්තරේටයි මෙතන 14 හොයා ගන්නවට 1යි 7ට 1යි මෙතන 2යි මෙතනත් පුතා මෙතන අඩු කරන මෙතන 42ට 1යි. ඒ අනුව ඒ කොටසට හිමි වෙන ලකුණු මේ වගේ ත්‍රිකෝණයක් තුල දාන්න 1 2 3 4 5 6 7 8 9යි. ලකුණු 9ක් හිමි වෙනවා ඒ කොටසට. ඒ කොටසට 9ක් හිමි වෙනවා. පැහැදිලිද? අපි යමු B කොටසට පුතේ. B කොටසට අපි එන්න හදන්නේ. කොටස මේ ආකාරයට තියෙනවා. B. ABC නම් ස්ථාන කිහිපයක පිහිටීම් දැක්වීම සඳහා අඳින දල රූප සටහනක් මෙහි දැක්වේ. A සිට B දිගංශය කොමද B සිට D දිගංශය කොමද සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 50ක් දැක්වෙන පරිමාණයට අනුව AB BC දුර ප්‍රමාණ පරිමාණ රූපයේ දැක්වීමට ගත යුතු දිග ප්‍රමාණ ලියා දක්වන්න. මේ විදිහට දීලා තියෙනවා ඔන්න ඔහොම. මෙහෙම. මෙතන පුතුල. ඉතින් ඔහොම තියෙනවා. C. මෙතන අංශක 30යි. මෙතන D. මෙතන කිලෝමීටර් 100යි කියලා දීලා තියෙනවා. මෙතන කිලෝමීටර් 225යි කියලා දීලා තියෙනවා. මෙතන අංශක 70යි. හරි මෙතන A. ABC නම් ස්ථාන කිහිපයක පිහිටීම දැක්වීම සඳහා අඳින ලද දල රූප සටහනක් මෙහි දැක්වේ. හරි. A සිට B දිගංශය. A සිට B දිගංශය කියන්නේ පුතේ A නම් නිරීක්ෂණ ස්ථානයේ ඉඳන් Bට තියෙන දිශාව. දිගංශයේදී අපි අනුගමනය කරන ක්‍රියාපිළිවෙත තමයි උතුරට මුහුණලා දක්ෂිනාවර්ත භ්‍රමණය තමයි පුතේ අපි ගන්නෙ. උතුරට මුහුණලා දක්ෂිනාවර්ත භ්‍රමණය ලියනකොට පුතේ ඉලක්කම් 3කින් ලියන්නේ. ඔබේ උත්තරේ 0යි අංශක 70යි. ඊළඟට අපෙන් අහනවා B සිට C දිගංශය. B සිට C දිගංශය. එතනදී පුතා අපිටත් ඕනේ B කියන්නේ නිරීක්ෂණ ස්ථානයේ එතන ඉඳන් උතුරු දිශාවට දක්ෂිනාවර්ත කෝණය. ඔරලෝසු කටු කැරකෙන පැත්තට තියෙන කෝණය. පුතාලට පේනවා එතකොට මෙයාව අපිට ගන්න නම් ලක්ෂ්‍ය වටා මුළු කෝණ එකතුව 360යි. ඒ 360න් මේ 30 අඩු කරාම අපිට උත්තරේ එනවා අංශක 330යි කියලා. ඒක තමයි පුතේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ රෝම ඉලක්කම්. තුන්වෙනි එක සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 50ක් දැක්වෙන පරිමාණයට අනුව AB BC දුර ප්‍රමාණ පරිමාණ රූපයක දැක්වීමට ගත යුතු දිග ප්‍රමාණ ලියා දක්වන්න. 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 50ක් නිරූපණය වෙනවා නම් අපිට කිලෝමීටර් 100ක් නිරූපණය කරන්න කොච්චර සෙන්ටිමීටර් ප්‍රමාණයක් ඕන වෙනවද? අච්චරට මෙච්චරයි නම් 100ට කොච්චරද? පැහැදිලිව සෙන්ටිමීටර් 2ක් ඕන. එහෙනම් අපි ගත්තොත් එහෙම BC පරිමාණ දුර වෙන්නේ සෙන්ටිමීටර් 2යි. ඊළඟට අපි ගත්තොත් එහෙම කිලෝමීටර් 225කට කොච්චරක් ඕනද? සෙන්ටිමීටර්. කිලෝමීටර් 225ක්.
පුතාලට පුළුවන් මනෝමයෙන් මේක ගොඩනගන්න 50ට 1යි නම් පුතා 225ට 50 එනවා 4ක්. නේ 225ට 50 4යි. 200ට 50 4යි. ඒ කියන්නේ සෙන්ටිමීටර් 4යි. තවත් අපිට පේනවා කිලෝමීටර් 25ක් තියෙනවා. ඒ කියන්නේ භාගයක් එනවා. සෙන්ටිමීටර් 4මාරක් අවශ්‍ය වෙනවා. කෙනෙක් ඕක 4.5 කියලා ලියන්න පුළුවන්. ඒ තමයි AB පරිමාණ දුර. AB පරිමාණ දුර සෙන්ටිමීටර් 4.5. ඔය විදිහට තමයි පුතාලට ඒකේ උත්තර ගොනු වෙන්නේ. දැන් මේ කොටසට හිමි වෙනවා ලකුණු 7ක්. ලකුණු 7ක්. සර් ඔව් කියන්නේ. අර පළවෙනි එකේස 0.70 නැතුව 70 විතරක් තිබ්බොත් සම්පූර්ණ වැරදි. තුල්ලේ දිගංශය කියන්නේ සම්මතයක්. දිගංශය කියන්නේ සම්මතයක්. නේ? එතකොට මේ සම්මතයේදී අපි ක්‍රියාපිළිවෙලක් තියෙනවා. උතුරට මූලලා දක්ෂිණාවර්ත භ්‍රමණය ලිවිය යුතුයි අනිවාර්යයෙන්ම ඉලක්කම් 3. ඉලක්කම් 3ෙන් ලියන්න ඕන. ඔයා එතන රතු පෑනේ මාක් කරගන්න. ඉලක්කම් 3කින් දැක්විය යුතුයි. මොකද උපරිම කෝණේ අංශක 360 හින්දා. හරි? එතකොට අපි ලකුණු දෙන්නේ නැහැ. මොකද එතනට එක පිරිනමන්නේත් එක ලකුණයි. මෙතන එක ලකුණයි. ඒක කඩන්න බෑ. ඒක කඩන්න බෑ. නේ? ඒක ලකුණ. සංජීව් කියන්නේ. අතන මේ පෙන්වන්නේ නැද්ද නිල් පාටට උඩ? හා මම එවන්න ඒකට. හරි. එතකොට ඔන්න බලන්න. මයික් එක ඔෆ් කරගන්න පුතේ. කාගේ හරි මයික් එක ඔන් වෙලා තියෙනවා. ප්‍රශ්නේ අහනකොට විතරක් මයික් එක ඔන් කරන්න. අනිත් වෙලාවට හැමතිස්සෙම ඔෆ් කරගෙන ඉන්න නැත්නම් ගැටලුවක්. තාම ඇහෙනවා මට. එහෙමනම් මේකට ලකුණු තව අපිට තියෙනවා 6ක්. 7ක් නෙවෙතන්ට ලකුණු 6ක්. 6 එනවා. මෙතනට ලකුණු 2ක් එනවා. ඊට පස්සේ මෙතනට ලකුණු 2ක් එනවා. මෙතනට ලකුණු 2ක් එනවා. ඔය විදිහට තමයි එන්නේ. ඒ අනුව B කොටසට ලකුණු 7යි. ඒ අනුව පළවෙනි ප්‍රශ්නය ලකුණු 16න් කීයද කියලා දාන්න. ප්‍රශ්නාංක 1 ලකුණු 16න් කීයද කියලා. ඒහා සම්බන්ධව ඔබට යම් හෝ ගැටලුවක් තියෙනවා නම් මේ මොහොතේම අහලා විසඳ ගන්න. දැන් මම මේක මකන්නේ ඉස්සල්ලා. හරිද? එහෙනම් මම දැන් යනවා ප්‍රශ්නාංක 2ට. ප්‍රශ්නාංක 2. තේ නැවත මම කියනවා කරුණාකර තමන්ගේ බලන්න මයික් එක. ඒ මයික් එක ඕෆ් වෙලා නැත්නම් ඕෆ් කරන්න පුතා. කීප දෙනෙක්ගේ මයික් ඔන් වෙලා තියෙනවා. කරුණාකර ඕෆ් කරන්න නැත්නම් අපිට මේ කටයුත්තට බාධාවක් වෙනවා. හැමෝම තමන් බලන්න නැවත වරක් තමන්ගේ මයික් එක ඕෆ් වෙලා තියෙනවද කියලා. ප්‍රශ්නාංක 2 සකස් වෙන්නේ ප්‍රස්ථාර පාඩමේ. ප්‍රස්ථාර පාඩම අයිති වෙන්නේ ගණිතේ බීජ ගණිතයේ කියන තේමාවට. ඉතින් 9 පන්තියේදී අපි සරල රේඛීය ප්‍රස්ථාර පිළිබඳව ඉතාමත්ම ගැඹුරින් අධ්‍යයනය කරා.
මොකද හේතුව 10 පන්තියේදී අපි පුතේ වැඩිපුරම සාකච්ඡා කරන්නේ ප්‍රස්ථාර යටතේ වර්ගජ සිතවල ප්‍රස්ථාර පිළිබඳව. සරල රේඛීය ප්‍රස්ථාරය පිළිබඳ යම් තාක් දුරට අධ්‍යයනය කරන අතර වැඩිපුරම අපි අධ්‍යයනය කරන්නේ පුතේ 10 11 දී වර්ගජ සිතවල ප්‍රස්ථාර පිළිබඳව. එහෙමනම් ඕගොල්ලෝ අර 9 දී සරල රේඛීය ප්‍රස්ථාර පිළිබඳ ලබාගත් දැනුම ඉතාමත්ම වැදගත් වෙනවා ඒ ඉදිරි ප්‍රස්ථාර කටයුතු සඳහා. මේකෙදි අපිට පැහැදිලිව පේනවා y සමානයි අපිට දීලා තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ හොඳට බලා ගන්න y සමානයි ඍණ 3x එකතු කිරීම 1 කියන ශිතේ ප්‍රස්ථාරයේ ඇදීමට සැකසු අසම්පූර්ණ අගේ වගුවක් අපිට දීලා තියෙනවා. අසම්පූර්ණ අගේ වගුවක්. මේකේ ඔයගොල්ලන්ට පේනවා xy කියලා ඔහම දීලා තිනවා. මෙතන එනවා ඍණ 2, ඍණ 1, ඊළඟට බිඳුව, ඊළඟට 1 2 කියලා දීලා තිනවා. එතකොට දුවේ පුතේ y ගේ අගයන් කිහිපයක් ඒගොල්ලෝ පුරවලා දීලා තිනවා. 4 1 ඍණ 5. ඔහොම. උදාහරණ දෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ වගුවේ හිස්තැන් පුරවන්න කියලා. වගුවේ හිස්තැන් පුරවන්න කියලා. එහෙමනම් අපිට මෙතනට යන්න වෙන්නේ පුතේ ආදේශය කියන ක්‍රමවේදයට. ආදේශය. එහෙනම් මම පිළිවෙුවොත් මේකේ අපිට ගන්න පුළුවන් පළවෙනියෙන්ම x සමානයි ඍණ 2. නැත්නම් ඔබ වඩා පහසුවෙන් x සමානයි 1 ගන්නකො. x සමානයි 1. x සමානයි 1 වන විට එතකොට y ගේ අගය අපිට ගන්න පුළුවන් ඍණ 3 ගුණ වෙනවා පුතේ 1කින් එකතු වෙනවා 1. ගුණ කිරීම තැන අපි වරහන දාගමු. මෙතන ඍණ 3යි ධන 1යි. ඒ කියන්නේ මෙතන ඍණ 2යි. ඒ කියන්නේ මෙතන දෙන්න ඕනේ ඍණ 2. ඊළඟට අපි එනවා x සමානයි ඍණ 2. x සමානයි ඍණ 2. නේ? x සමානයි ඍණ 2 වෙනකොට එන්නේ y සමානයි ඍණ 3 ගුණ ඍණ 2 එකතු කිරීම 1. ඍණ 3 ගුණ ඍණ 2 එකතු කිරීම 1. නේ? ඍණ 3 ගුණ ඍණ 1 එකතු කිරීම 1. එතකොට එනවා මෙතන ඍණ 3 ඍණ 2 ගුණ කරාම ධන 6යි ධන 6යි 1යි පුතා 7යි. ඒ කියන්නේ මෙතන ඉන්නේ 7. ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ ඒක පුරවලා තියෙන්න ඕන. ඊළඟට අපිට කියනවා රෝම ඉලක්කම් අංක 2 රෝම ඉලක්කම් අංක 2 සුදුසු ඛණ්ඩාංක තලයක් ඉහත සිටේ ප්‍රස්ථාරයේ අඳින සුදුසු ඛණ්ඩාංක තලයක. දුවේ පුතේ ඍණ 2 ඉඳන් ධන 2ට මේක විහිදෙනවා. මෙයා ධන 7 ඉඳන් ඍණ 5ට විහිදෙනවා. එතකොට අපි y අක්ෂය අපි මේ ආකාරයට අඳිමු. y ගේ ධන පැත්ත තමයි වැඩිපුර ඕනේ. ඊට පස්සේ x අක්ෂයේ ඍණ 2 ඉඳන් ධන 2ට තමයි මේක පැතිරෙන්නේ. නේ? ඊට පස්සේ අපි ඔයගලන්ට මෙතනදී ප්‍රස්ථාර කඩදාසිය භාවිතා කරන්න පුළුවන්. අපි ප්‍රස්ථාර පාදමේ සියල්ල සිදු කරේ ප්‍රස්ථාර කඩදාසිය භාවිතා කරලා. එතකොට අපිට මේ විදිහට මේකේ මම මෙතන කුණා කොටු 10ක් එකයි කියලා මට ගන්න පුළුවන්. මොකද මෙතන ලොකු පරාක්ෂයකට විහිදෙන්නේ නැති හින්දා මෙතන ඍණ 1යි ඍණ 2යි. මේක මම ගන්නවා 5ක් එකයි කියලා. 1 2 3 4 එතකොට මෙතන ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5. x ට ගන්න පරිමාණයම y ට ගන්න ඕන කියලා නීතියක් නැහැ. x ට අපිට පුළුවන් කුඩා බෙදුම් 10ක් එකයි කියලා ගන්න. y ට පුළුවන් කුඩා බෙදුම් 5ක් එකයි කියලා ගන්න. දැන් පිහිටීම් ලකුණු කරොත් ඍණ 2 7. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතනට එන්නේ. නේ ඍණ 1 4 මෙතනට එන්නේ. ඊට පස්සේ බිංදුව 1 ඊළඟට පුතේ 1 ඍණ 2 මෙතනට එන්නේ. 2 ඍණ 5 2 ඍණ 5 තුවහම මෙතනට එන්නේ. නේ? එතකොට අපි මෙයාගේ ප්‍රස්ථාරය අපි මෙහෙම ඇඳුත් අඩිරුල තියලා සරල රේඛීය ප්‍රස්ථාරයක් පුතාලට ওই වගේ ගොඩ නැගෙනවා. මේව සරල රේඛීය ප්‍රස්ථාරය. මෙයා y සමානයි ඍණ 3x ධන 1. පැහැදිලිව පේනවා පුතා මෙයාගේ අනුක්‍රමණයේ ඍණ අගයක් හින්දා
x අක්ෂයේ ධන දිශාව සමග මහා කෝණයක් සෑදිය යුතුයි. ඍණ නම් අනුක්‍රමණයේ ඍණ නම් x අක්ෂයේ ධන දිශාව සමග මහා කෝණයක් හැදේ. අන්තක්ඛණ්ඩයේ 1යි කියන්නේ පුතේ y අක්ෂයේ ඡේදනය වෙන්නේ 1. එහෙනම් අපිට තමන්ගේ ප්‍රස්ථාරය නිවැරදිද කියලා පරීක්ෂා කර බැලීමට දැනුම ඔබ සතුව තියෙන්න ඕන. මේ තුල අපිට පැහැදිලි මේ ප්‍රස්ථාරය නිවැරදි බව. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අපිට දෙනවා ප්‍රශ්න අංක 3 රෝමී ඉලක්කම් අංක 3 ඉහත ඛණ්ඩාංක තලයේම y සමානයි 4 රේඛාව ඇඳ දක්වන්න. y සමානයි 4 රේඛාව කියන්නේ පුතේ x අක්ෂයට සමාන්තරව පිහිටන්නා වූ සරල රේඛාව. හැබැයි එයා y 4 තමයි ඔහොම යන්නේ. මේ තමයි y සමානයි 4 රේඛාව. මේකෙදි සෑම විටම y ඛණ්ඩාංකය ධන 4යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. x අක්ෂයට සමාන්තරව. එහෙනම් ප්‍රශ්න අංක 3ට උත්තරේ තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 4ට. ප්‍රශ්න අංක 4 කියනවා ශ්‍රිතය සහ y සමානයි 4 රේඛාව ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්න. ඔබ දන්නවා ඡේදන ලක්ෂයේ ඡේදන ලක්ෂය මෙතන. එයාගේ ඛණ්ඩාංකය පුතේ ඍණ 1, ධන 4. ඒක තමයි ඍණ 1, ධන 4. ඊළඟට ඔබට කියනවා y සමානයි ඍණ 3x ධන 1 සරල රේඛාවට සමාන්තර වූ අන්තක්ඛණ්ඩයේ ඍණ 2 වූ සරල රේඛාවේ සමීකරණය. දුවේ පුතේ සමාන්තර වෙනකොට සමාන්තර සරල රේඛාවල අනුක්‍රමණය සමානයි. ඔන්න මතක් කරගන්න මේ සමාන්තර සරල රේඛාවල සමාන්තර වෙනකොට පුතේ මේගොල්ලන්ගේ අනුක්‍රමණය සමානයි. මෙයාගේ අනුක්‍රමණයම තමයි මෙතන ලැබෙන්නේ. අනුක්‍රමණය සමානයි. තව එකක් ලම්බකව සරල රේඛා දෙක ඡේදනය වෙනවා නම් මේ ලම්බකව ඡේදනය වෙනවා නම් පුතේ අනුක්‍රමණ ගුණිතය ඍණ 1. මෙයාගේ අනුක්‍රමණය m1 නම් මෙයාගේ අනුක්‍රමණය m2 නම් m1 m2 ගුණිතය ඍණ 1ක් වෙනවා. ලම්බකව ඡේදනය වෙනකොට. මම උදාහරණයකින් කියන්නම්. දැන් මෙයාගේ අනුක්‍රමණය අපි හිතමු ධන 2යි කියලා. එහෙනම් මෙයා ධන 2යි. සමාන්තර නම්. ලම්බක වුණොත් මෙයා ධන 2 නම් මීට ලම්බක සරල රේඛාවේ අනුක්‍රමණය ඍණ භාගයයි. දෙන්න ගුණ කරාම ඍණ 1ක් හැදෙන්න ඕන. මේ දෙන්න ගුණ කරාම ඍණ 1ක් හැදෙන්න නම් මෙයාගේ පරස්පරයේ ඍණාගය තමයි එන්න ඕන. මේක සාමාන්‍යයෙන් ප්‍රශ්න කරනවා අඩුයි. හැබැයි මතක තියාගන්න ඔබෙන් අහන්න බැරි කමක් නැහැ. යම් සරල රේඛීය ප්‍රස්ථාරයකට ලම්බකව ඡේදනය වන ඒකේ අන්තක්ඛණ්ඩයේ දීලා ඔබෙන් අහන්න පුළුවන් සමීකරණය. ඒතකොට දුල පුතාලා තේරුම් ගන්න ඕන අනුක්‍රමණයේ ගුණ නැගෙන්නේ ඒ අනුක්‍රමණ ගුණිතයේ ඍණ 1 හින්දා අර අනුක්‍රමණයේ පරස්පරයේ ඍණාගය තමයි අනුක්‍රමණය වෙන්නේ. ඒ අනුව තමයි පුතා මේකත් ඔයගොල්ලෝ පැත්තක සටහන් කරගන්න. එහෙනම් දැන් මෙතන අහන්නේ y සමානයි ඍණ 3x ධන 1 සරල රේඛාවට සමාන්තර වෙනවලු. එහෙමනම් පුතේ එන්නේ y සමානයි ඍණ 3xම තමයි. අන්තක්ඛණ්ඩයේ ඍණ 2යිලු. එහෙනම් ඍණ 2. මේක තමයි පුතාලගේ උත්තරේ වෙන්න ඕන. ඔන්න ඔහොම. ගැටලු තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපහැදිලි තැනක් තියෙනවා නම් ඒ වගේම පුතාලට ප්‍රශ්න කරන්න පුළුවන්. මම ලකුණු බෙදන්න ඉස්සෙල්ලා. එහෙනම් මම ලකුණු බෙදන්න හදන්නේ. මම ලකුණු බෙදනවා මේ විදිහට එන්නේ. මේකට ලකුණු 11යි ලැබෙන්නේ. මේකට ලකුණු 11යි. ඒ තමයි හිස්තැනට එක ගානේ එක ලකුණු 2යි. කාටීසීය ඛණ්ඩාංක තලයේ නිවැරදිව අඳිනවට එක ලකුණයි. පිහිටීම් මෙතන තියෙනවා
පහම නිවැරදිව අඳිනවා ලකුණු කරනවට එකයි ප්‍රස්ථාරයට එකයි. එතන ප්‍රස්ථාරයට ලකුණු 3ක් ලැබෙනවා. ඍණ 1 4ට 1 ලකුණයි. ඊළඟට y සමානයි 4 අඳිනවට 1 ලකුණයි. එක ලකුණයි. අපිට මෙතනට ලකුණු දෙකක් දාන්න පුතේ. ඍණ 1,4ට ලකුණු දෙකක් දෙන්න. 3යි 2යි 5යි. 5යි 2යි 7යි 8යි. තව මෙතනටත් දෙකක් දෙන්න පුතේ. y සමානයි 4 අඳිනවටත් දෙකක් දෙන්න. 3යි 2යි 5යි 6යි 7යි 8යි 9යි මේකට 2යි 10යි 11යි. නැවත මම පැහැදිලි කරන්නම් හිස්තැන් දෙකට 2යි. y සමානයි ඍණ 3x ධන 1 නිවැරදිව අඳිනවට ලකුණු 3යි. y සමානයි 4 අඳිනවට 2යි. ඡේදන ලක්ෂ්‍ය සඳහන් කරනවට 2යි. අනිවාර්යයෙන්ම මෙතනත් සුළු වරහන අවශ්‍යමයි. කෙනෙක් ඍණ 1,4 කියලා ඔහොම දාලා තිබුණොත් මේ ලකුණු දෙකම නැහැ. ලකුණු දෙකම නැහැ. අර දිගංශයේදී අපි ඉලක්කම් 3කින් ලියනවා වගේම තමයි මෙතන සම්මතය පිහිටීමක් අපි පටිපාටිගත යුගලයක් ලෙස ලියනකොට දුවේ පුතේ අනිවාර්යයෙන්ම සුළු වරහන දැමිය යුතුමයි. අන්න ඒක නීතියක්. ඒ හින්දා එතන ලකුණු දෙක ලැබෙන්නේ ඒ අදාළ සුළු වරහන දැම්මොත් ඒ අනුව ලකුණු 11 හැදෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නාංක 2 ලකුණු 11න් කීයද කියලා දාන්න. ලකුණු 11න් කීයද කියලා දාන්න. ලකුණු 11න් කීයද කියලා දාන්න. චන්දිව් සම්බන්ධ වුණාද? චන්දිව් සම්බන්ධ වුණාද? හරි. අපි එනවා ප්‍රශ්නාංක 3ට දැන්. ප්‍රශ්නාංක 3 ගොඩ නැගෙන්නේ භාග සංඛ්‍යා සම්බන්ධව. ඉතිරිදී ඔයගොල්ලන්ට බොඩ්මාස් නීතිය මතක් වෙන්නත් ඕන. භාග සංඛ්‍යා සම්බන්ධව තමයි ප්‍රශ්නාංක 3 පුතේ ගොඩ නැගෙන්නේ. ප්‍රශ්නාංක 3 ගොඩ නැගෙන්නේ භාග සංඛ්‍යා සම්බන්ධව. පුතාලගේ ගැටලුවට අදාළ විසඳුම් සූදානම් කරගන්න. ඔය කාගේද මයික් එක ඔන් කරගෙන දඟලන්නේ? ඉතාමත්ම කාරුණිකව ඉල්ලන්නේ පුතා බාධා වෙන විදිහට නම් හැසිරෙන්න එපා. තමන්ගේ බලන්න මේ මයික් එක ඕෆ් වෙලා නැත්නම් ඒක ඕෆ් කරන්න. අනිත් එක මම මේක පටිගත කරන හින්දා ඒ සියල්ල ඊට පස්සේ පටිගත වෙනවා. ඔගොල්ලෝ පොඩක් හික්මීමක් තියෙන්න ඕන. මම එක්කෙනෙක් දෙන්නෙක් තාම අර මයික් එක ඕෆ් කරගෙන නැහැ. ඒක ඕෆ් කරගන්න විදිය දන්නේ නැත්නම් මට දුරකථන ඇමතුමක් දෙන්න. ඒ ශබ්දබද්ද ඔක්කොම ඇහෙනවා පුතේ. අපි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 භාග සංඛ්‍යා සම්බන්ධව තියෙනවා. මේකේ තුන්වෙනි ප්‍රශ්නේ රෝමී ඉලක්කම් අංක 1. ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නේ. ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නේ. 8න් 25 විශ්ව සංඛ්‍යාවක් ලෙස ලියන්න. 8න් 25 අපි දන්නවා විෂම භාගයක්. හරයට වැඩි ලවි වැඩි. එතකොට අපි කරන්නේ 25 බෙදනවා පුතා 8න් 8 වරක් 3 24යි ඉතුරු වෙනවා 1ක්. එතකොට ඔබේ උත්තරේ එන්නේ මේ 3යි 8න් 1යි. 3යි 8න් 1 තමයි උත්තරේ එන්නේ. ප්‍රශ්නාංක 2
3න් 2 ගුණ කිරීම 5න් 4 එකතු කිරීම 2න් 1. අපිට කියනවා සුළු කර පිළිතුර සරලම ආකාරයෙන් තියන්නලු. අපි ප්‍රමුඛතාවය දෙන්නේ වරහනට. වරහන තුල තියෙන සුළු කිරීම අපි කරනවා. එතකොට එනවා 3න් 2 ගුණ කිරීම. මෙතන පොදු හරය අපි ගන්නවා 10. 10ට 5 ඒවා 2යි දෙවරක් 4 8යි. 10ට 2 ඒවා 5යි මෙතන ඉන්නේ 5යි. එතකොට එනවා 3න් 2 ගුණ කිරීම 10න් 13 කියලා. 10න් 13. දැන් අපිට පේනවා මෙතන සුළු කරන්න පුළුවන් පුතේ දෙවරක් 1යි දෙවරක් 5යි කියලා. 5 3 15යි ළමයේ එන්නේ 13යි. තව සරල කරන්න බෑ. උත්තරේ 15න් 13යි. B කොටසට අපි ආවොත් B කොටසේ භාග භාවිතය පිළිබඳව තමයි අහන්නේ. පියෙක් තමා සතු ඉඩමෙන් 4න් එකක් පුතාටද දුන් අතර ඉතිරියෙන් 2න් එකක් රුපියල් 310කට අලෙවි කරන ලදී. පුතාට දුන් පසු ඉතිරි ඉඩම් කොටස කොපමණද? දුවල පුතාලා දන්නවා අපි මෙතන ඉඩම කියන්නේ ඒකකයක් ලෙස සලකන්නේ. ඒකකයක්. ඒ කියන්නේ 1යි. එහෙමනම් ඉඩම ඒකකයක් නම් එකෙන් අපි අඩු කරනවා 4න් එකක්. එකක් කියන්නේ පුතේ 4න් පංගු 4යි. එයාගෙන් 4න් එකක් අපි අඩු කරාම උත්තරේ එන්නේ 4න් 3යි. ඒ කියන්නේ ඉඩමෙන් 4න් 3ක් ඉතිරි වෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට අපි එනවා විකුණු ඉඩම් ප්‍රමාණය මුල් ඉඩමෙන් කවර භාගයක්ද? විකුණු ඉඩම් ප්‍රමාණය. විකුණන්නේ ඉතිරියෙන් 4න් 3ක්. ඉතිරි වුණා 4න් 3ක් මුල් ඉඩමෙන්. ඒ 4න් 3න් 2න් එකක් තමයි විකුණන්නේ. මෙන්න අල්ලා යන්න භාවිතය. භාගවලදී අල්ලා යන්න භාවිතා වෙනවා. පූර්ණ සංඛ්‍යාවලදී දෙන්නේ නැහැ. එතකොට 4න් 3 අල්ලා යන්නේ කියන්නේ ගුණයක් කියන එක. 2න් 1. එතකොට දුවේ පුතේ 3 වරක් 1 3යි 4 වරක් 2 8යි මුළු ඉඩමෙන් 8න් 3ක් තමයි ඔහු විකුණන්නේ. ඔහු විකුණන්නේ මුළු ඉඩමෙන් 8න් 3ක්. මුළු ඉඩමේ වටිනාකම කීයද කියලා තමයි ඊළඟට අහන්නේ. අපි දන්නවා ඉඩමෙන් 8න් 3ක වටිනාකම 8න් 3ක වටිනාකම රුපියල් 300,000යි. 300,000යි. ලක්ෂ 3යි. එහෙමනම් දුවේ පුතේ අපිට ඕනේ 8න් 8 වටිනාකම. මුළු ඉඩමෙම වටිනාකම. එතකොට ඕගොල්ලෝ දන්නවා මේ 300,000 8න් 3ක් නම් කොටස් 3ක් 300,000යි. අපි 3ෙන් බෙදනවා එක කොටසක් බලන්න. ඒ එන උත්තරේ අපි 8ෙන් ගුණ කරනවා. එතකොට පුතේ 3 ඒවා 1යි මෙතන 10,000යි 10,000ේ වාටක් රුපියල් 800,000යි ලක්ෂ 8ක් කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඔන්න ඔහොමයි ඒ හා සම්බන්ධ ගැටලුවට විසඳුම් ගොනු වෙන්නේ. හොඳට බලන්න. ඔබට යමක් අහන්න තියෙනවා නම් මේ මොහොතේම අහන්න ලකුණු බෙදන්න ඉස්සෙල්ලා. හරිද? එහෙනම් අපි මේකේ ලකුණු බෙදමු. මේකෙත් අපි ලකුණු බෙදුවොත් මේ ආකාරයට එන්නේ. අටෙන් 25 මිශ්‍ර සංඛ්‍යාවක් කරනකොට පුතේ 1 ලකුණයි. මේක සුළු කරනකොට පොදු හරය අරගෙන මේ හරය ලවේ සකස් කරගන්නවාට 1 ලකුණයි. මෙතන 10න් 3 ගන්නවා 13ට 1යි 15න් 13ට 1යි මෙතන ලකුණු 3යි. 1න් 4න් 1 අඩු කරලා 4න් 3 ගන්නවාට 1 ලකුණයි. 4න් 3න් 2න් 1යි 8න් 3යි මෙතන ලකුණු 2යි. මෙතන 3න් බෙදනවාට 1යි 8න් ගුණ කරනවාට 1යි 818 1යි මෙතන 3යි.
මෙතන පුතා එකෙන් හතරෙන් එක අඩු කරනවාට එකක් දෙන්න. හතරෙන් තුනට එකක් දෙන්න. මෙතන ලකුණු දෙකක් දාගන්න. දැන් ඕගොල්ලන්ගේ ලකුණු 11 හැදෙනවා. මේ එකෙන් හතරෙන් එක අඩු කරන බව පෙන්නනවාට එකක් දෙන්න. එකක්. ඒතර ලකුණු දෙකයි. එතකොට එනවා 3යි 4යි 5යි 6යි 7යි 8යි 8යි 3යි 11යි. ඒ කියන්නේ දුවේ පුතේ තුන්වෙනි ප්‍රශ්නයට ලකුණු 11න් කීයද කියලා දාලා තමන් පිළිගන්න තක්සේරුවක් ගන්න. නේ? ඔන්න ඔහොමයි. ඉතින් මෙවැනි ගැටළු වලට සාර්ථක පිළිතුරු ලියන්න නම් ඔබ සතුව විෂයට කැමැත්තක් තියෙන්න ඕන. මේ විෂය පිළිබඳව ඔබට කැමැත්තක් නැත්නම් මේ තුල අපිට විෂය කරුණු සොයාගෙන යන්න ඒවා භාවිතා කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. පළවෙනි එක තමයි කැමැත්ත. ඒ කැමැත්ත තුල ඊට පස්සේ ඒ කැමැත්තේ ප්‍රමාණය විශාලත්වයේ අනුව එක එක්කෙනාගේ ඒකට තියෙන ප්‍රියභාවයේ අනුව විෂය කරුණු තවදුරටත් සොයාගෙන යනවා. සමහර දරුවෝ බොහෝ දේවල් ගවේෂණය කරනවා. ඒ වගේ දරුවන්ට ඇත්තටම ගුරුහරුකම් එතරම් අවශ්‍ය නැහැ. ඔවුන්ට අපි අර කූණ්‍යක් ගහලා දුන්නාම ඒගොල්ලෝ නැගගෙන යනවා. ඇත්තටම මේ වගේ අය 14යි අපේ ශිෂ්‍ය පරම්පරාවේ ඉන්නේ. අනිත් අයට එහෙම බැරි නැහැ. අනිත් අය තුල එවැනි හැකියාවක්, ශක්තියක් තියෙනවා. නමුත් ඒ දේ උද්දීපනය කරගන්න, වැඩි දියුණු කරන්න, ඉස්මතු කරගන්න සමහර දරුවන්ගේ කම්මැලිකම ඊට වඩා ඉවහා ගිහිල්ලා තියෙනවා. ඒක තමයි කියන්නේ කම්මැලිකම පොඩ්ඩක් පැත්තකට දාලා මේ ක්‍රමවේද පිළිබඳ මේ දේවල් පිළිබඳ සොයා බැලීමක් කරන්න. අලුත් ගණිත කර්ම අලුතෙන් සිදු කරන මේ කෙටි ක්‍රම පිළිබඳ සොයා බලන්න. එතකොට ඕගලන්ට මේ විෂය පිළිබඳ තාවත්ම විෂය ප්‍රවීණයෙක් බවට පත් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. අපි එනවා ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 එන්නේ නිර්මාණ සම්බන්ධව. පතහා නිර්මාණ පිළිබඳව. මම හිතන ඔබලා නිර්මාණය කරලා ඇති කියලා නිර්මාණය කරලා තියෙන දරුවන්ට මම දැන් අවස්ථාව දෙනවා WhatsApp මාර්ගයේ ඔස්සේ තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කරන්න. මම මේක සාකච්ඡා කරන්නට ප්‍රථම දොළ පුතාලා WhatsApp මාර්ගයේ ඔස්සේ ඔබේ නිර්මාණය දැන් මා වෙත එවන්න. ඔව් මම එයින් කීපයක් බලන්නයි හදන්නේ. දැන් ඉඳන් ඔබට අවස්ථාව තියෙනවා WhatsApp group එකට දාන්න grade 9 group එකට දාන්න ඔබේ නිර්මාණය. ඉක්මනින් දාන්න. ඔව් ජනංජනා දුව දැම්මා තමන්ගේ නිර්මාණය. ජනංජනා දුව කතා කරන්න දුව ජනංජනා කියන්නේ මේකේ පුතා දැන් අර ලම්බ සමච්ඡේදකයේ අඳිනකොට ඒ ලම්බ සමච්ඡේදකයේ බවට සාක්ෂි තියෙන්න ඕන. සාක්ෂියක් කියන්නේ පුතේ දෙපැත්තේ දුරවල් සමානයි රේඛාව ලම්බක බව නිරූපණය කරන සංකේත යොදා. මම දැන් මේක මට දැක්ක ගමන් පෙවුණු දැන් අපි බලන්නේ පුතේ අනුපාඩුනේ. ඉතින් ඒ අනුපාඩුවක් විදිහට මට පෙවුනේ. ඔයාගේ සමස්තය නිර්මාණය හොඳයි. හැබැයි මෙන්න මේ ටිකත් එකතු කරන්න. දැන් අපි ලම්බ සමච්ඡේදකයක් පුතේ අඳිනකොට දැන් මේ ලම්බ සමච්ඡේදකේ මං ඇන්දොත් මෙහෙම තිබ්බට ඒක අපිට ලම්බ සමච්ඡේදකයක් කියලා තීරණය කරන්න බෑ. එහෙනම් පුතා මේ දෙපැත්තේ දුරවල් දෙක සමානයි මෙතන අංශක 90යි කියලා ලකුණු කරන්න. ඒක තමයි මට පෙවුණු අඩුපාඩුව. නැත්නම් සමස්තයක් විදිහට ඔබ හොඳයි. ඊළඟට දැන් දැම්මා සමාධි ඒ පොඩ්ඩට ගොඩක් දාලා ජනංජනා දැන් දුල්නෙත් පුතා දාලා තිනවා. දුල්නෙත්ගෙත් ඒ අඩුපාඩුව මා දකිනවා. ලම්බ සමච්ඡේදකය ඉදිරිපත් කිරීමේදී ඒක හදන්න අනුමිදුව දාලා තිනවා.
අනිමෙදුය ඒ සියලු ලක්ෂණ සම්බන්ධ කරලා තිනවා බොහොම හොඳයි. අනුමි කතා කරන්න අනුමි රුතාරා අනුමි කියන්නේ සර්. ඒකේ පුතේ අර මේ කෝණ සමච්ඡේදක ලම්බ සමච්ඡේදක අඳිනකොට කඩ රේඛා වලින්ම අඳින්න ඕනේ නෑ. ඒක තනි රේඛාවකින් අඳින්න. හරි? කඩ රේඛා හරි. අඳින්න අවශ්‍ය නෑ. ඊළඟට නිර්මාන් ජනිත් පුතාගේ නංගි මට නම මතක නෑ. නිර්මාන් ජනිත් පුතාගේ නංගි කතා කරන්න කවුද පුතාගේ නම? ඔව් සර්. ඔව් පුතාගේ නම මතීෂා. මතීෂා දුවගේ ලම්බ සමච්ඡේදකේ වැරදි පුතේ. ලම්බ සමච්ඡේදකයක් නේද එතන එන්නේ මම ගැටලුව බැලුවොත්. ඔබට කියනවා A හා B ලක්ෂ දෙකට සමදුලින් චලනය වන ලක්ෂයේ පතය. එතකොට ඔයා එක පැත්තයි නේ ඇදලා තියෙන්නේ. අපිට බෑනේ එක පැත්තක් අඳින්න. දැන් මේකේ A හා B ලක්ෂ දෙකට සමදුලින් පිටන ලක්ෂයේ පතය කිව්වොත් අපිට A හා B යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. අපි කොහොමද එතකොට මෙහෙම එක පැත්තක් විතරක් කොහොම අඳින්නේ මේ ඡාප දෙක ඇඳලා කොහෙටද යා වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා මේ ලම්බ සමච්ඡේදකේ වැරදි. ලම්බ සමච්ඡේදකේ උනා මේ දෙපැත්තටම එන්න ඕන හොම. ඒක මකලා හදන්න, නිවැරදි කරන්න. ඊළඟට අපිට නිසලෙගිත් අර මං කිව්ව දේ තමයි ලම්බ සමච්ඡේදකය නිරූපණය කරන්න සමිදිගෙත් හරි. ඊට පස්සේ හිරුක පුතාගෙත් හිරුක කතා කරන්න හිරුකගෙත් ඒ කාරණාවම දකිනවා. නිර්මාණ රේඛා ටිකක් දිග වැඩි. නිර්මාණ රේඛා පොඩි කරන්න. ජනදිගෙත් ලම්බ සමච්ඡේදකේ වැරදි. ජනදි ලම්බ සමච්ඡේදකේ වැරදි. එක පැත්තයි ඇඳලා තින්නේ. එහෙම බෑ. ඒක හදන්න. right. එවල තියෙන ඒවායේ ටිකක් තමයි මම සාකච්ඡා කරේ. ඔන්න එහෙනම් මම යනවා දැන් නිර්මාණයට. නිර්මාණයක් කියන්නේ දුවේ පුතේ ගොඩනැගීම. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ construction කියලා. යමක් ගොඩනගන්නට පෙර අපි දැන් හිතන්නේ අපි ගෙයක් නිවසක් ගොඩනගනවා. එතකොට නිවසක් ගොඩනගනකොට අපි ඒකට අදාළ සැලසුම අඳ ගන්නකොට ඒ නිවස ගොඩනගන භූමිය නැත්තම් ඉඩම පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. ඉඩම පිළිබඳ අවබෝධයකින් තොරව අපි නිවසක් ගොඩනගන්න ගියොත් සමහර වෙලාවට ඒ ඉඩමේ ප්‍රමාණය ඉක්මවා යන්න පුළුවන්. එතකොට සමහර විට টয়ලට් බාත්රූම් අල්ලපුවත් තමයි හදන්න වෙන්නේ. එහෙනම් ඒ වගේම තමයි ඔබ නිර්මාණයක් කරන්නට ප්‍රථම නිර්මාණය පිළිබඳ දල අවබෝධයක් ලබා ගන්න ඕන. එකපාර ගත්ත ගමන් ඇඳගෙන යන්නේ නැහැ. අපි දැකලා තියෙනවා ළමයි එහෙම ඇඳගෙන ගිහිල්ලා අන්තිමට සමහර වෙලාවට කෙලවරකින් Tamanta නිර්මාණය සම්පූර්ණ කරන්න බැරි වෙනවා. දැන් වෘත්තයක් අඳින්න තියෙන වෘත්තය සම්පූර්ණයෙන්ම කඩදාසියට ගන්න බැරි වෙනවා. පටන් ගත්ත තැන වැරදි. නේද? එතකොට වෙන්නේ ඊට පස්සේ එවැනිම කාලයක් ඔබ ඊටත් වැඩි කාලයක් ඔබට වැය කරන්න වෙනවා. ඒක නිවැරදි කරන්න. ගයක් හදනකොටත් එහෙමයි. සැලසුමකට අනුව හැදුවේ නැත්තම් වෙන්නේ තවදුරටත් නාස්තියක් තමයි. ඒ හින්දා සමස්තය පොඩ්ඩක් අවබෝධය ලබා ගන්න. සරල ධාරය හා කවකටු පමණක් භාවිතා කරමින් නිර්මාණ රේඛා පැහැදිලිව දක්වමින් පහත නිර්මාණය එකම රූපේ දක්වන්න. AB සෙන්ටිමීටර් 7ක් වන පරිදි AB සරල රේඛාවක් අඳින්න. BAC කෝණය අංශ 60ක් වන පරිදි BAC කෝණය නිර්මාණය කරන්න. AC සෙන්ටිමීටර් 5ක් වනසේ ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. BC දිග මැන ලියන්න. BAC කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරන්න. A හා B ලක්ෂ දෙකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය අඳින්න. ඊට 4 5 පතයන් දෙක හමු වන ලක්ෂ x ලෙස නම් කරන්න. ඔන්න ඔය විදිහට තමයි කරුණු කාරණා තියෙන්නේ. අපි බලමු. එතකොට දරුවනි ප්‍රශ්නාංක 4.
AB සෙන්ටිමීටර් 7ක් වන පරිදි AB සරල රේඛාවක් අඳින්න. ඒතර අපි මේම සරල රේඛාවක් ඇඳලා මේකේ ලක්ෂයක් කොහොම ලකුණු කරලා එක අන්ත ලක්ෂයක් අපි ලකුණු කරනවා. ඒ කියලා හිතන්නකො මේ ඔක්කොම කරන්නේ පැන්සලෙන්. ඊට පස්සේ අපි සරල ධාරයේ බිඳුවේ කවකට දුර තියන්න. බිඳුවේ කවකට දුර තියන්න. පුරුදු වෙන බිඳුවේ ඉඳන් මනින්නේ එකට ගන්න එපා. ඒතර 7ක් ගත්තොත් 6යි එන්නේ. බිඳුවේ කවකට තුල තියලා සෙන්ටිමීටර් 7ක් කවකටට අරන් ඒ වල ඉඳන් අපි අඳිනව පුතා ඡාපය. ඒ ඡාපය අඳිනකොට දෙපාරක් අඳින්න තියාගන්න එපා. එකපාරෙන්ම අඳින්න. ඒකෙදි උපකරණ ඔබ ඊ타මත්ම උපකරණ නිවැරදිව භාවිතා කරන්න. නිවැරදිව භාවිතා කරන්න. එතකොට මේ අන්ත ලක්ෂ්‍යය තමයි B. මෙතන එන්නේ සෙන්ටිමීටර් 7යි. එහෙමනම් පුතාලට පළවෙනි ලකුණ උතන ලැබෙනවා. මේ පළවෙනි ලකුණ ලැබෙනවා. මම ලකුණුත් එහෙමම දාගෙන යන්නම්. AB අඳිනවට පුතා එක ලකුණක් ලැබෙනවා. ඊළඟට BAC කෝණයේ අංශක 60ක් වනසේ BAC නිර්මාණය කරන්න. අපි 9 පන්තියේදී කෝණ නිර්මාණය කතා කරා අංශක 60න් තමයි ආරම්භ කරේ 60 30 15 60 120 180 ඊට පස්සේ අපි 90 45 ඊට පස්සේ අපි 105 මේ 135 75 කියන කෝණ නිර්මාණය කරා. එතකොට අපි දන්නවා මෙතන අංශක 60 අඳින්න නම් කොතනදීද A වලදී BAC ඒ වල කවකට දුරටද දීලා අපි අඳිනවා වෘත්ත ඡාපය දුර වෙනස් කරගන්නේ නැහැ. අපි මෙයාව ඡේදනය කරනවා. ඊට පස්සේ පුතේ අපි මෙහෙම ගන්න. මෙයා අංශක 60ක් බවට පත් වෙනවා. නිර්මාණ රේඛා කොහෙත්ම මකන්න එපා. ඊට පස්සේ AC අපි 5ක් ගන්නවා සෙන්ටිමීටර් 5ක් අරන් A වල ඉඳන් C මෙතන C සෙන්ටිමීටර් 5යි. එතකොට අපි මොකද කරන්නේ BC යා කරනවා. ඕන්න ඔහොම. මේ BC යා කරනවා. මම උපකරණ භාවිතා කරන්නේ නැති හින්දා මම නිදහස් අතින් ඇඳට ඔබ එහෙම කරන්නේ නැහැ. හරි. ඔව්. එතකොට පුතා මෙතන ලකුණු වෙනවා අංශක 60 කෝණේ නිර්මාණය කරනවට ලකුණු දෙකක් දෙනවා. AC ට එකක් හම්බ වෙනවා. ඒ අනුව පළවෙනි ප්‍රශ්නෙට පුතා ලකුණු 4ක් හිමි වෙනවා. මේකට 4ක්. හරි. ඊළඟට දෙවෙනි කොටස. දැන් අනිත් එක මතක තියාගන්න දැන් මං හිතන්නේ එහෙම අය ඉන්නවා කියලා. සමහර අය හිතන් ඉන්නවා මේ එකින් එක කොටස් වෙන වෙනම අදින්න. මුලින්ම ත්‍රිකෝණය අදිනවා ඊට පස්සේ ඊළඟ එක කරනවා. එහෙම නැහැ. ගයක් හදනකොට අතිවාරම වේ එක තැනක දානවා බිත්ති තව තැනක බදිනවා වහල වෙන තැනක දානවා. එහෙම හදන්නේ නැහැ. එකම රූපේ තමයි ගොඩ නැගෙන්නේ. මොකද සමහරවල්ලාට උත්තර පත්‍ර පරීක්ෂා කරනකොට අපිට ලැබෙනවා වෙන. මං හිතනවා මාත් එක්ක හිටපු දරුවෝ එහෙම අඳින්නේ නැහැ. ඒක අපි මුලින්දම අපි තේරුම් ගත්ත අපි නිර්මාණය කරනකොට ඒ ගොඩනගපු විදිය දන්නවා ඔයගොල්ලන්ට. මේක තනි රූපයක් එන්නේ. එතකොට මේකේ AC සමානයි සෙන්ටිමීටර් 5ක් වනසේ ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න BC දිග මැන ලියන්න. BC දිග මැන ලියන්න. BC දිග කීයද ආවේ? BC දිග මැන ලියන්නලු. ඔබ නිවැරදිව නිර්මාණය කරා නම් BC දිග එනවා 6.0 කීයද? 6.0 කීයද? 3යි සර්. ඔව් දැන් වෙන්දේසි ආරම්භ කරා. 6.3යි. එතකොට මේකේ එනවා අපිට වාසිය ධන හෝරින 0.1ක chance එකක් තියෙනවා. ඒ කියන්නේ 6.2ත් හරි 6.4ත් හරි. හරි? ධන හෝරින 0.1ක වාසියක් තියෙනවා. මෙතනට එක ලකුණක් ලැබෙනවා. මෙතනට එක ලකුණයි. මෙතනට ලකුණු 4. ඊළඟට අපි එනවා රෝමිලා ක්‍රමාංක 4. BAC කෝණේ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න. දුල්ලෙක් මම දැක්ක දැන් ඔයා මෙයාගේ සමච්ඡේදකයේ අඳින්න ආයි ඡාපයක් ඇඳලා තිබුණා. දුල්ලෙක් ආයි ඡාපයක් ඇඳ නේද මෙතන? ඔව් සර්. අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඇයි පුතා මේ ඡාපේ තියෙනව නෙවෙයි ඡාපයක් තියෙනවා.
නේ ආයි ඡාපයක් ගන්න අවශ්‍ය නැහැ. ඔබට තියෙන්නේ මේ කැමැති දුරකට මෙතන ඡේදන ලක්ෂයේ ඉඳන් ඡාපයක් ඇඳලා කැමැති දුරකින් මේ කෙටි ඡාප ගන්න දිග දුරස් කරගන්නත් එපා. දුර වෙනස් කරන්නේ මෙතන තියෙන ඡේදනය කරා. ඊට පස්සේ අපි මෙහෙම ගත්තා. නේ කෝණ සමච්ඡේදකේ. එතකොට රූපේ සංකීර්ණ වෙන්නේ නැහැ. එතකොට හතරවෙනි ප්‍රශ්නෙට 1 2 ඔව් මෙතන දෙකක් තියෙනවා. 1 2 මෙතන 3ක් තියෙනවා. දැන් අපිට මේ 3 මෙතන 4ක්. මේ 4. හතරවෙනි එකට උත්තරය එතකොට එන්නේ කෝණ සමච්ඡේදකයේ අඳිනවට ඒකට ලකුණු දෙකක් ලැබෙනවා. දෙක. A හා B ලක්ෂ දෙක සමදුරින් චලනය වන ලක්ෂයේ පතේ අඳින්න. A හා B ලක්ෂ දෙකට සමදුරින් චලනය වන ලක්ෂයේ පතේ කියන්නේ AB යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. එහෙනම් මේකේ භාගෙට වැඩි දුරක් අපි කවකටද ගන්නෙ? භාගෙට වැඩි දුරක්. භාගෙට හෝ භාගෙට අඩු දුරක් ගත්ත ළමයි තාම අඳිනව ඇති. ඒගොල්ලන්ට ඡේදන ලක්ෂයෙන් මුණ ගැහෙන්නේ නැහැ. භාගෙට වැඩි දුරක් අරන් අපි දෙපැත්තටම ඡාප දෙක අඳිනවා. දෙපැත්තටම ඡාප දෙක අඳිනවා. දුර වෙනස් කරගන්නේ ඡේදනය කරලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙහෙම යා කරනවා. ඒක තමයි මං කිව්වේ මේ ඡේදනය වෙනකොට පුතා මේ නිර්මාණ රේඛා පහු වෙන විදිහට යා කරන්න. පහු වෙන්න ඕන. සමහර අය මෙතනින් නවත්තනවා මේ. නෑ, ඒක පහු වෙන්න අඳින්. ඒව මතක තියාගන්න. එතකොට මෙතනදී දෙපැත්තේ දුරවල් දෙක සමානයි. මෙතන අංශක 90 බව සඳහන් කරන්න. එතකොට තමයි අපිට ලම්බ සමච්ඡේදකයේ බව පැහැදිලි වෙන්නේ. එහෙනම් මෙතන පස්වෙනි එකට ලම්බ සමච්ඡේදකයේ අඳිනවට ලකුණු දෙකක් ලැබෙනවා. 2යි 4යි 5යි 5යි 4යි 9යි 4 5 පතයන් දෙක හමුවන ලක්ෂයේ x ලෙස නම් කරන්න. මේ පත දෙකම හමුවන ලක්ෂයේ x ලෙස නම් කරන්න. අන්න පුතා එතකොට 6 වෙනි එක 6 වෙනි ප්‍රශ්නෙට x ලකුණු කරනවට එක ලකුණක් ලැබෙනවා. මෙතන එතකොට 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මම මෙතන ත්‍රිකෝණයේ සම්පූර්ණ කරනවට තව ලකුණක් දානවා. මෙතන ලකුණු 5ක් දාගන්න. ත්‍රිකෝණයේ සම්පූර්ණ කරනවට එක ලකුණක් දාන්න. ඔන්න මම නැවත කියන්න ඔබට පැටළුණා නම්. AB නිවැරදිද කියලා බලන්න. ඔබ දැන් උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් මතක තියාගන්න. දැන් ඔබ උත්තර ලිව්ව එක බලනවා කියලා හිතාගෙනවත් ඔබේ මිතුරෙක් නැත්නම් හතුරෙක්ගේ එකක් බලනවා කියලා හිතාගෙනවත් බලන්න එපා. සාධාරණව බලන්න. අඩුපාඩු හදලා ලකුණු දාන්නත් එපා. අනිවාර්යයෙන්ම අන්ත ලක්ෂ දෙක තියෙන්න ඕන. හරියටම බලන්න සෙන්ටිමීටර් 7 තියෙනවද? එක ලකුණක් දෙන්න. අංශක 60ට කෝණේ මැනලා බලන්න. අංශක 60 හරියද? නිර්මාණ රේඛාව පැහැදිලිව තියෙනවද? සමහර වෙලාවට කෝණමානය භාවිතා කරලා ඇඳලා ඇති. ලකුණු දෙන්න එපා. නිර්මාණ රේඛා තියෙනවා. එතනට ලකුණු දෙකක් දෙන්න. AC හරියද කියලා බලන්න සෙන්ටිමීටර් 5. එතනට ලකුණක් දෙන්න. ත්‍රිකෝණයේ ගොඩ නගලා නම් තව ලකුණක් දෙන්න. එතන ලකුණු 5යි. BC දිග 6.2 6.3 6.4 ওই තුنين එකක් නම් ලකුණක් දෙන්න. කෝණ සමච්ඡේදකේ හරිනම් දෙකක් දෙන්න. ලම්බ සමච්ඡේදකේ හරිනම් දෙකක් දෙන්න. x ලකුණු කරලා තියෙනවා නම් එකක් දෙන්න. ඒ අනුව පුතා සමස්ත ලකුණු වෙන් වෙනවා හතරවෙනි ප්‍රශ්නෙට ලකුණු 11න් කීයද කියලා. ඔන්න ඔහොමයි කතාව. ඔබට යමක් අහන්න තියෙනවා නම් අවස්ථාව දැන් තියෙනවා. අපි එනවා ප්‍රශ්නාංක 5ට. අපි දැන් එන්නේ ප්‍රශ්නාංක 5ට. ප්‍රශ්නාංක 5 බීජ ගණිතයට අදාළයි. බීජයේ භාග සුළු කිරීමක්, ද්විපද ප්‍රකාශන ගුණිතයක්, සමගාමී සමීකරණ විසඳීමක් තමයි ප්‍රශ්නාංක 5 තියෙන්නේ. ඇගීම් අරමුණු විදිහට ඔය කියන කාරණා පිළිබඳව තමයි ඔබගෙන් විමසා බලන්නේ. අපි බලමු ප්‍රශ්නාංක 5.
පහේ A කොටසේ පළවෙනි එක. පහේ A කොටසේ පළවෙනි එක. මේකේ තියෙනවා පහේ A කොටසේ පළවෙනි එක. 2යි y බෙදීම 5 එකතු කිරීම y බෙදීම 10. නේ? ඔය විදිහට තියෙනවා. බීජීය භාග සුළු කරනකොට පුතේ අපි අර සාමාන්‍ය භාග සුළු කරන මූලධර්මම තමයි ගොඩනගන්නේ. ඒවම තමයි භාවිතා කරන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපි සංඛ්‍යා සම්බන්ධ භාග සුළු කරනකොට යම් ප්‍රමාණයකට අපිට ඒක සුළු කරගන්න පුළුවන්. මෙතන අඥාත තේනේ ඉඳලා අපිට සමහර වෙලාවට ඒ තරම් සුළු කිරීම පියවර ගොඩනගන්න බැරි වෙනවා. මෙන්න බලන්න. දැන් මෙතනදී ඔයගලන්ට පේනවා මෙයාගේ පොදු හරය ගන්න එපා. පැහැදිලිව මෙයාගේ පොදු හරය ගන්න ඕනේ කුඩා පොදු ගුණාකාරකයම තමයි. ඒ කියන්නේ මෙතන ගන්නේ 10 නේ? 5නුයි 10නුයි ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යාව. එතකොට පුතාලට පේනවා මෙයා 10 වෙන්න නම් මෙයා දෙකෙන් ගුණ වෙන්න ඕන. මෙයා දෙකෙන් ගුණ වෙන්න ඕන. එතකොට පුතේ දෙවරක් දෙක 4යි y මෙතන y. එතකොට මේක 5යි y බෙදීම 10යි. හැබැයි පුතා මෙතන නම් තවදුරටත් අපිට සුළු කරන්න පුළුවන්. මොකද මෙතන අපිට සරල කරන්න පුළුවන් 5 ගුණාකාරකයක් මෙයත් 5 ගුණාකාරකයක්. මෙයා 5න් බෙදුවාම y මෙයා 5න් බෙදුවාම 2යි y බෙදීම 2 තමයි පුතාලගේ උත්තරේ වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ a එකතු කිරීම 3 වාරයක් a අඩු කිරීම 1. දෙපද ප්‍රකාශන ගුණිතයක්. එතකොට අපි කරන්නේ පළමු ප්‍රකාශනයේ පද දෙකෙන් දෙවන්නම අපි ගුණ කරනවා. a ගෙන් ගුණ කරනවා a ඍණ 1 ධන 3ෙන් ගුණ කරනවා a ඍණ 1. එතකොට දුවේ පුතේ a ගේ දෙවෙනි පදය a ධන 3යි a ඍණ 3. ඊළඟට අපිට මෙතන සජාතීය පද දෙකක් ගොඩ නැගෙනවා a වර්ගයේ පුතාලා දන්නවා මෙතන ඍණ 1යි ධන 3යි. ඍණ 1යි ධන 3යි. එතකොට විරුද්ධයි 3න් එකක් අඩු කරා වැඩි එක්කෙනා ධන 2යි අඩු කිරීම 3. ඒක තවදුරටත් සුළු කරන්න බෑ. ඕක තමයි ඒ කොටසට උත්තර. ඒ කොටසට උත්තර ඔය එන්නේ. අපි ඒකේ ලකුණු දාලා මේක අපි මෙතනින් මතලා අයින් කරගමු. නේ? එතකොට මේකට අපිට ලකුණු ප්‍රදානය කරොත් පුතේ මේ කුඩා පොදු ගුණාකාරයේ හඳුනා ගැනීම සහ ඊට අනුරූපව ලවය සකස් කිරීමට එකක් ලැබෙනවා. 10න් 5යි y කියන එකට එකක් හම්බ වෙනවා. y බෙදීම දෙකට එකක් හම්බ වෙනවා. ලකුණු 3ක් මෙතන මට දෙන්න පුළුවන්. y බෙදීම දෙක නැති ළමයට 5යි y බෙදීම 10 ගත්තොත් එකක් හම්බ වෙනවා. අපේ අවසානයේ y බෙදීම දෙකටත් එකක් හම්බ වෙනවා. මෙතන පුතා වරහන් ඉවත් කරන පියවරට එකක් හම්බ වෙනවා. අවසාන උත්තරයට එකයි. මෙතන ලකුණු දෙකක් ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ ඒ කොටසට ලකුණු 5ක් තියෙනවා. ඔබ මාත් කරගන්න. අඩුපාඩු හදා ගන්න රතු පෑම. මං හිතනවා ඔබ හැමෝටම අඩුපාඩු නැතුව ඇති කියලා. ඊළඟට අපි එනවා B කොටසට. කාට හරි ලියා ගන්න කාලේ ඕන නම් කියන්න. B කොටස. අපි B කොටස ගත්තොත් එහෙම දුවේ පුතේ B කොටස වෙන්නේ සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න තියෙන්නේ. පාසල් පොත්වලට ගිය ශිෂ්‍යයෙක් පැන්සල් 3යි පෑන් 2ක් රුපියල් 66ට මිලදී ගත්තේය. පැන්සල් 3යි පෑන් 2ක් මිල ගණන් අතර වෙනස රුපියල් 6ක් බව පොත්වලේ හිමිකරු පවසන ලදී. පැන්සලක මිල x ද පෑනක මිල y ලෙසගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. ඔහුද පැන්සල් 3ක් ගන්න වැය වෙන මුදල 3යි x.
පෑන් දෙකක් ගන්න වැය වන මුදල 2යි. ඒ දෙකම ගන්න වැය වන මුදල රුපියල් 66යි. අපි රුපියල් කියලා දාන්න යන්නේ නැහැ සමීකරණ. පැන්සල් 3ක් හා පෑන් දෙකක මිල ගණන් අතර වෙනස රුපියල් 6ක් බව. පැන්සල් 3යි x 2යි y අතර වෙනස රුපියල් 6ක් බව ප්‍රකාශ කරනවා වෙළඳසැල් හිමියා. මෙන්න සමීකරණ දෙක. අපිට කියනවා මේ සමීකරණ දෙක විසඳලා පැන්සලක හා පෑනක මිල වෙන වෙනම සොයන්න කියලා. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා අපිට මේකෙන් විසඳන්න නම් එක අඥාතයක් ඉවත් කරගන්න ඕන. දැන් අපි 3x ධන 2y සමානයි 66 කියන සමීකරණේ එක කියලා 3x අඩු කිරීම 2y සමානයි 6 කියන සමීකරණේ දෙක ලෙස අපි සලකනවා. මට දැන් පේනවා පුතා මෙතන ධන 2y තියෙනවා ඍණ 2y තියෙනවා. අපිට ওই අඥාතය ඉවත් කරගන්න නම් 1 2 සමීකරණ දෙක පුතේ මම එකතු කරනවා. විරුද්ධ නම් එකතු කරන්න ඕන. සමාන වුණොත් අඩු කරන්න. දැන් අඩු කරොත් 3x පදේ ඉවත් වෙනවා. ඊට වඩා ලේසි අපි මේක එකතු කරන එක. එතකොට වම් අත පැත්ත වෙනම එකතු වෙනවා දකුණු අත පැත්ත වෙනම එකතු වෙනවා. 3x ධන 2y එකතු කිරීම 3x ඍණ 2y මෙතන එනවා පුතේ 66 එකතු කිරීම 6. පුතාලට පේනවා මෙතන ධන 2y ඍණ 2y ඉවත් වෙනවා. 3x 6x බවට පත් වෙනවා. මෙතන 6ක් එකතු වුණාම 72 වෙනවා. එතකොට පුතා අපි x හොයන්න දෙපැත්තම 6න් බෙදනවා. 72ත් අපි 6න් බෙදනවා. 6ට 6 බෙදෙනවා. x සමානයි. 72 6න් බෙදුවාම පුතාලා දන්නවා. මේ ඕනනම් මෙහෙම බෙදලා ගන්න වරදිනවා නම් 6යි ඉතුරු 1යි 12ට 2යි. එතකොට පුතේ උත්තරේ ඉන්නේ 12යි. x සමානයි 12යි. ඊළඟට අපි x සමානයි 12 ආදේශ කරනවා y හොයන්න අපිට මේ කැමති සමීකරණ දෙකකින් එකකට. මම එකට ආදේශ කරනවා. එකට ආදේශය. එතකොට එන්නේ 3 ගුණ කිරීම 12 එකතු කිරීම 2y සමානයි 66යි. 12 වරක් 3 36යි 2y සමානයි 66යි. දැන් පුතේ අපි කරන්නේ දෙපැත්තෙන්ම 36ක් අඩු කරනවානේ. මෙතනත් 66යි 36ක් අපි අඩු කරනවා. මේ 36ට 36 ඉවත් වෙනවා 2y සමානයි 30යි. 36යි 30යි 66යි. y හොයන්න දැන් මම දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට දෙකට දෙක ඉවත් වෙනවා y සමානයි 15යි. අවසානයේ අපි පිළිතුරු ගොනු කරනවා. කොහොමද අපි අවසාන පිළිතුරු ගොනු කරන්නේ? අපි ලියනවෙම නිසා අපි ලියනවා පැන්සලක මිල. පැන්සලක මිල රුපියල්. පැන්සලක් අපි මිල x කියලා නිගත්තේ රුපියල් 12කින්. පෑනක මිල රුපියල් 15. ඔන්න ඔහොමයි පුතේ උත්තරේ එන්න ඕන. බලන්න ඔබ හරිද කියලා. පැන්සලක මිල රුපියල් 12යි පෑනක මිල රුපියල් 15යි. ඔව්. මොනවද යහන තියෙනවද ඔයගලන්ට? ආගෙද ඔය මයික් එක ඔන් වෙලා තියෙන්නේ? සර් කියන්න. සර් ඔක සර් දැන් 3x ධන 2y සමානයි 66යි 3x කියන 2y සමානයි 6. ඉතින් දෙක අඩු කරලා 3x අයින් කරගෙන හොයන්න බෑද සර්? හොයන්න පුළුවන්. මං කිව්වේ නෑ බෑ කියලා. x අයින් කරන්න නම් පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්න වෙනවා. එතකොට අතන 2y එකතු වෙලා 4y හැදෙනවා. 4y සමානයි 60යි. එතකොට y සමානයි 15 වෙනවා. ඒ y සමානයි 15 සමීකරණ දෙකෙන් කැමති එකකට ආදේශ කරාම x සමානයි 12 එනවා. x ඉවත් කරන්නත් පුළුවන්, y ඉවත් කරන්නත් පුළුවන්. මෙතන මට y ඉවත් කරන්න මම තීරණය කරේ. එතන එකතු කරාම y ඉවත් වෙන හින්දා. ඒකේ ගැටලුවක් නැහැ. හරි එහෙනම්. මෙන්න අපිට ලකුණු බෙදෙන විදිහ. දැන් අපි ඉස්සෙල්ල එකට ලකුණු බෙදුවා ලකුණු 5ක්. මෙතන ලකුණු 6ක් එනවා.
ලකුණු 6න් පළවෙනි ලකුණු දෙක එන්නේ පුතා. මෙතන සමීකරණ දෙක නිවැරදි නම් එක එක හම්බ වෙනවා. සමීකරණ දෙක නිවැරදි නම්. ඊට පස්සේ උත්තර දෙකට අනිවාර්යයෙන්ම එක එක හම්බ වෙනවා. තව ලකුණු දෙකක් තියෙනවා. එකතු කරන්න හෝ අඩු කරන්න තීරණය කරලා ඔබ ඒ පියවර පෙන්නවට එකක් හම්බ වෙනවා. මෙතන ආදේශ පියවරට මේ ලැබුණු උත්තරේ මෙතන ආදේශ පියවරට එකක් හම්බ වෙනවා. ඒ අනුව මෙතන සමස්ත ලකුණු 4ක් එනවා. 4යි 2යි 6යි ඉස්සල්ලා එකේ 5යි. ඒ අනුව පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 11න් කීයද කියලා දාන්න. පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 11න් කීයද කියලා දාන්න. පැහැදිලි. එහෙමනම් දුවේ පුතේ අපි 6 වෙනි ප්‍රශ්නෙට එන්න හදන්නේ. අපි ගිය සතියේ සාකච්ඡා කරා මට මතක විදියට නම් බහුවර්ෂ පිළිබඳ බහුවර්ෂ වල කෝණ පිළිබඳ නේ බහුවර්ෂ වල කෝණ පිළිබඳව අපි සාකච්ඡා කරා. එතකොට අපි එනවා ප්‍රශ්න අංක 6 බහුවර්ෂ පාඩමේ. ඉතින් ඕගලන්ට මෙවර වාර විභාගයේ සූදානම් කර තියෙනවා නම් මේ ආකාරයටම තමයි පුතේ ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. මේ ආකාරයට තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. විශේෂයෙන්ම සෙකන්ඩ් පේපර් එකේ මේ කියන්නා වූ විෂය මාතෘකා තමයි ආමන්ත්‍රණය වෙන්නේ. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඉතින් මෙවැනි ප්‍රශ්න පත්‍ර කට්ටල අපි දෙක තුනක් කරනකොට පුතාලට හොඳ අවබෝධයක් ලැබෙයි. මම ඔබට ලබා දුන්නු පැවරුමේ ප්‍රශ්න පත්‍ර කට්ටල කිහිපයක් තියෙනවා. මේ හා සමාන මේ හා සැබැඳි ප්‍රශ්න පත්‍ර තියෙන්නේ. ඒවා નિયમિત වේලාවට අනුව වාර විභාගයට මුහුණ දෙනවා හා සිතාගෙන ඔබ ගෙදර නිදහස් තැනක පැය දෙකක් වෙන් කරගෙන කරන්න. පැය දෙකක් වෙන් කරගෙන කරන්න. ඒ පැය දෙක තුල කෙටි විරාම තියාගන්න එපා. ඒ පැය දෙක විභාග කාලය ලෙස සලකන්න. ඔබට ඒ පිළිබඳ තවත් හොඳ ගැම්මක් එනවා. ස්කූල් යුනිෆෝම් එකෙන්ම ඒක කරන්නකෝ. එතකොට හරියනේ. ඉස්කෝලේ ගිහිල්ලා කියලා හිතාගෙන. ඕක වෙන්නේ ඔයගොල්ලෝ වෙනත් විදියකට ඉන්නකොට තමයි ඔයගොල්ලන්ට පැය දෙක තුල රැඳිලා ඉන්න බෑ. ඔබ විභාගයේ ලෙස සලකා ඒකට සූදානම් වෙන්න. අපි තරඟයකට මුහුණ දෙන්න ඕනේ තරඟ පිටිය පිළිබඳ අවබෝධයෙන්. ඒ තරඟ පිටියෙම තමයි අපි තරඟ පුහුණු වෙන්න ඕනේ. තරඟ පිටියෙම තරඟේ පුහුණු වෙනකොට අවසාන තරඟේ අපිට හොඳ ජයග්‍රහණයක් ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට ඉස්කෝලේට ගිහිල්ලා කරන්න අවස්ථාව ලැබිලා නැහැ. නමුත් ඔබට පුළුවන් තමන්ගේ පාඩම් කරන කාමරය තමන් කාමරයක් නැත්නම් තමන්ට යම් ඉඩ ප්‍රමාණයක් ගෙදර කොහේ හරි වෙන් වෙලා ඇතිනේ. සින්නක් කර ලැබුණ නැති වුණාට නේ අන්නේ ලැබිලා තියෙන තැන පන්ති කාමරය කරගන්න. ඒක ඔබේ පන්ති කාමරය කරගන්න. ඔබේ පොත් මේසය තුල පොත් ගොඩ ගහගන්න එපා. පොත් මේසේ ඔබ පාඩම් කරන මේස කෑල්ලක් ඇතිනේ කොහේ හරි. එතන ඒ මොහොතට අදාළ කරන දේ පමණක් තියාගන්න. දැන් ප්‍රශ්න පත්‍රය කරනකොට ඔබට ඕනේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න, පිළිතුරු ලියන්න අදාළ කඩදාසි ඊට පස්සේ උපකරණ ටික විතරයි. එතනින් එහාට වෙන කිසිම දෙයක් එතන තියාගන්න එපා. තව එකක් ඔරලෝසුවක් ළඟ තියාගන්න. එහෙම තියාගෙන නිදහස් මානසින් මේ වැඩ කටයුත්ත කරන්න. ඒකට කවුරුවත් ඔබට පවරන්න ඕනේ නැහැ. අම්මා තාත්තා කියන්න ඕනේ නැහැ. අපිත් ඇත්තටම මෙහෙම මම දැන් මේ දෙන්නේ උපදේශක්නේ. ක්‍රියාත්මක කිරීම ඔබේ වගකීම. මම ඉන්නේ නැහැ ඔයගොල්ලෝ ගෙදර ඕගොල්ලෝ ඒක හරියට කරනවද නැද්ද කියලා බලන්න. නේ? මං කියන උපදේශ ඕගොල්ලන්ට මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරගන්නත් පුළුවන්. ඒක තේරුම් අරගෙන වැඩ කටයුතු කරන්නත් පුළුවන්. ඒක ඔබේ තීරණය. හැබැයි මම දෙන්නේ ඔබේ යහපතට අදාළ උපදේශයක්. මොකද අපි විභාගයකට මුහුණ දෙනවා නම් ඒ විභාගයට ශරීරන තත්වයේ යටතේ අපි පුහුණු වීම කරන්න ඕනේ. එහෙනම් මේ ප්‍රශ්න පත්‍ර වලින් ඔබ ලබන එක දෙයක් තමයි දැන් මේ සාකච්ඡාව තුළ ලබන එක කාරණාවක් තමයි නිවැරදි තක්සේරුකරණය. තක්සේරුකරණය කියන එක හරි වැදගත් පුතා අධ්‍යාපන ක්‍රියාවලිය තුළ. නේ ඇගීම් හා තක්සේරු. ඒ තක්සේරුව තුළ වෙන්නේ ඔබ මේ විෂය තුළ
කොයි වගේ මට්ටමකද ඔබ ඉන්නේ? කොයි වගේ මට්ටමකද? දැන් ඔබ දන්නවා කොවිඩ් අපි අපිට ඒ වෛරස් එක වැළඳිලාද කියලා බලන්න PCR පරීක්ෂණයක් කරනවා. නේ? ඒතර PCR පරීක්ෂණය තුලින් තමයි අන්න හඳුනගන්නේ කොයි ආසාදිතේද නැද්ද කියලා. ඒ තමයි ඒක හඳුනගන්න තියෙන පරීක්ෂණය. ශරීර උෂ්ණත්වයේ වෙනස් වීමක් අපිට නිශ්චිතව දැනගන්න අපි මොකද කරන්නේ? උෂ්ණතමානය භාවිතා කරනවා. ඒකෙන් තමයි බලන්නේ. ශරීරයේ රුධිරයේ සීනි සාන්ද්‍රණය පිළිබඳ ගන්න අපි මොකද කරන්නේ? ඒකට අදාළ උපකරණ භාවිතා කරලා පරීක්ෂණ කරනවා. ඒ වගේ තමයි ඔබ තුල මේ විෂය පිළිබඳව කොතෙක් දුරට මේ කරුණු සාධනය වෙලා තියෙනවද කියලා බලන්න. සාධනය වෙලා තියෙනවද කියලා බලන්න. දැන් පුතාලා හැමෝම මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුල අකණ්ඩව යනවා. අකණ්ඩව යනවා. මම හිතන්නේ පාසල විවෘත නොවුණා ඔබේ ක්‍රියාවලිය මේ මාධ්‍යයන් ඔස්සේ ඔබ අකණ්ඩව පවත්වාගෙන යනවා. සමහර විට ඊට වඩා වැඩි දියුණුවක් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඔබට නිදහස් කාලය තියෙනවා. වෙනද ඔයගොල්ලන්ට ඉස්කෝලේ යන්න අතරමැද කාලයක් ඕන. ඊට පස්සේ ආයි ටියුෂන් පන්ති වලට යන කාලය යනවා. මේ කාලය ගොඩාක් දැන් ඔබට ඉතිරි. ඉතින් මේ කාලය ඔබට පුළුවන් තවදුරටත් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොමු කරගන්න. එහෙනම් ඔබට මේකේ කාලයේ කිසි ගැටලුවක් නැහැ. ඔබට නිදහස් කාලය හොඳට තියෙනවා. මම කියන්නේ පැය 24ම පාඩම් කරන්න තියාගන්න එපා. හැබැයි ඔබ වෙනද පාඩම් කරන්න ගත කරන්න අධ්‍යාපන කටයුතු වල ගත කරන්න තිබුණු කාලයත් දැන් තියෙන කාලයත් ඔබ මනසින් හිතලා බලන්න කොයි වගේ වෙනසක්ද තියෙන්නේ. හැබැයි මේ වෙනස ඔබ ඵලදායීව භාවිතා කරනවද කියලා පොඩ්ඩක් බලන්න. ඵලදායීව භාවිතා වෙනවා. ඒක හොඳම දේ තමයි නිදා ගන්න යන්න පෙර පොඩි කඩදාසියක් අරන් ලියන්න ඔබ ගත කරපු ඒ දවස තුල කරපු ක්‍රියාකාරකම් මොනවද කියලා. ක්‍රියාකාරකම්. ඔබ ටීවී එක බැලුවා නම් ඒකත් ලියන්න. ටීවී එකේ බලපු වැඩසටහනක් ලියන්න. ඔබ නිකරුණේ කාලය ගත කරා නම් ඒකත් ලියන්න. එහෙම ලියලා බලන්න පුතේ. දවසක් ලියලා බලන්න. ඒකට කම්මැලි වෙන්න එපා. ඒක ලියලා බලන්න දවසක්. ලියලා පොඩ්ඩක් ඒ ගැන නැවත බැලුවොත් ඔබටම තේරෙයි. ඔබට හොරහෙන් ඔබට නොදැනුවත්ව කොච්චර වටිනා කාලයක් ගිලිහිලා තියෙනවද කියලා. ඉතින් පුතේ දවසකට අපි හිතමු අඩුම තරමේ පැයක් ගිලිහුණා කියලා. ඒ පැය මං කියන්නේ ඔබ ක්‍රීඩාවක් කරා නම් ඒක ගිලිහීමක් නෙවෙයි. ඒක කායික මානසික සමතුලිතතාවයට ඕන. ඔය කාලේ වෙනකොට අපි කන් රතු වෙන සෙල්ලම් කරා. ඊයෙන් කයින් දාඩිය දාන්න නේ එන්න ඕන. ඒක Tamanට ලොකු ඉඩකඩ ප්‍රමාණයක් ඕනේ. තීන ඉඩකඩ ප්‍රමාණය තුල ශරීරයට දැනෙන ක්‍රීඩාවක් කරන්න. මොළයට දැනෙන එක නෙවෙයි ශරීරයට දැනෙන එක. දැන් සමහර දරුවෝ මෙහෙම වෙනවා. හරි ඒක හොඳ නෑ. ඒක තමයි පොතේම ඇලී ගලී වාසය කරනවා ක්‍රීඩාවක් විදියට කරන්නේ චෙස් ක්‍රීඩාව. පොතේමයි ඉන්නේ ඊට පස්සේ එයා කරන්නේ චෙස් ක්‍රීඩාව. එයාගේ සියල්ල යන්නේ මොළයට. ඒ කියන්නේ මොළේ වෙහෙස වෙන එක විතරයි. නමුත් එතකොට මේ ජීව යන්ත්‍රය අන්බැලන්ස්. මේක ක්‍රියාත්මක වෙන්න කායික මානසික සමතුලිතතාවයක් තියෙනවා. අභ්‍යන්තර ඉන්ද්‍රීන් වල ක්‍රියාකාරීත්වයට අපි මොකද මේ පුළුවන් තරම් අපේ මේ ව්‍යායාම හරි වැදගත් වෙනවා. ඒ හින්දා එහෙම වුණොත් වෙන්නේ පුතේ පසු කාලීනව ඔබ රෝගී තත්ත්වයකටපත් වෙනවා. මානසික රෝගයක් බවට පත් වෙන්නත් ඒක හේතු සාධක වෙනවා. ඒ වගේ ළමයි අපිට ලැබිලා තියෙනවා අපි දැකලා තියෙනවා ඒ හුදේකලා ජීවිත තමයි ගත කරන්නේ. තව කයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඔව් හැමතිස්සෙම ওই චෙස් ක්‍රීඩාවේ යෙදෙන එක වැරදි නෑ. නමුත් ඊට සමගාමීව ශාරීරික වෙහෙස කරන ක්‍රීඩාවක යෙදෙන්න. බැඩ්මින්ටන් ක්‍රීඩා කරන්න. මොකක් හරි එක තැන හරි දුවන්න. නැත්තම් වෙන්නේ පුතා අර අන්බැලන්ස් මොලේ එක පැත්තයි ක්‍රියාත්මක වෙන්නේ. නේද? මොකද අපේ මේ මොලේ කොටස් දෙකක් වම දකුණ කියලා තියෙනවා. එක පැත්තක් තියෙනවා ලොජිකල් යුනිට් එකක් තර්කානුකූල පැත්තක්. අනිත් එක සෞන්දර්ය පැත්ත, ක්‍රීඩා පැත්ත. ඒ වගේ දෙපැත්තම අපි ක්‍රියාත්මක කරන්න නම් අපි ශරීරයට ඇතුළත් කරන දේ මත තමයි ඒක යෙදෙන්නේ.
ඒකයි මං කියන්නේ. එහෙම කරන්න හරි ලස්සන කාලසටහනක් ඕගලන්ට හදා ගන්න පුළුවන්. තාම හදාගෙන නැත්තම්. ඒ කාලසටහන ලස්සන ලොකු අකුරෙන් පොල් අකුරෙන් මේ කාඩ්බෝඩ් වල ගහලා බිත්ති වල එල්ලන කාලසටහන් නෙවෙයි. තමන් ඒක ක්‍රියාත්මක කරන කාලසටහනක් වෙන්න ඕන. ඒ ක්‍රියාත්මක කරන බව කාටවත් පැහැදිලි පෙන්වන්න යන්න ඕනේ නැහැ. මම මෙන්න මේ වගේ එකක් කරනවා මම මෙහෙමයි කියලා එහෙම ඕනේ නැහැ. ඒ ක්‍රියාත්මක කරන එක ඔබේ සතුව වැඩක්. නේද? ඊවට හරි ඇවිදින්න පොඩ්ඩක්. එහෙම හරි කමන්නේ. එහෙමනම් අපි ප්‍රශ්න අංක 6ට එනවා. පහත රූප සටහන් වලින් දී ඇති දත්ත අනුව අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පැහැදිලිව බහුවශ්‍ය පාඩක. මේක 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි එක. ඔන්න බලන්න. මෙන්න තියෙනවා ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ පුතා මෙතනින් ඔහොම වෙන් වෙනවා. මෙතන අංශක 20යි කියලා දීලා තියෙනවා. මෙතන y කියලා දීලා තියෙනවා. මෙතන 2x කියලා දීලා තියෙනවා. මෙතනත් x මෙතනත් x. පැහැදිලිව මෙයා සමච්ඡේදකයක්. අපෙන් අහනවා x හා y වල අගය. x හා y වල අගය. ඔව්. දැන් මම ඔන්න ඔබට අවස්ථාව ලබා දෙන්න හදන්නේ. දැන් මම නම් කරන දුව හෝ පුතා විතරක් මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. ඊටත් අමතරව ඕගොල්ලන්ට මම මෙහෙමත් අවස්ථාව දෙන්නම්. ඕගොල්ලන්ට පුළුවන් මේ ඇප් එකේ තියෙනවා ෆන්ක්ෂන් එකක් හෑන්ඩ් ලිස්ට් එකක්. ඔබට උත්තර දෙන්න කැමති නම් ඔබේ බලන්න ඕකේ ඇති අතක් ඇති. ඒ අත ක්ලික් කරන්න. අත ක්ලික් කරාම මට මෙතන පෙන්නනවා කවුද ඒක මුලින්ම ක්ලික් කරේ කියලා. අන්න මම ඔහුට අවස්ථාව දෙනවා. එතකොට මම අහඹු ලෙස තෝරනට වඩා ඔබ කැමැත්තෙන් උත්තර දෙන එක තමයි වඩාම හොඳ. බලන්න ඕගොල්ලන්ගේ ඔය ඇප් එකේ තියෙනවා හෑන්ඩ් ලිස්ට් කියලා. අන්න එතන බලන්න ක්ලික් කරන්න බලන්න. ඔන්න මට දැන් පෙන්නනවා. ජනංජනා දුව. මුලින්ම ජනංජනා ඊට පස්සේ හිරුක මට ජනංජනා දුව. ඊට පස්සේ තුරුන්. හරි. කියන්නේ ජනංජනා කතා කරන්න. ජනංජනා සර්. දුව මට x ලබා ගන්න විදිහ ඔයාට මම අවස්ථාව දෙනවා පැහැදිලි කරන්න. x ගේ අගය කොහොමද ගන්නෙ? ත්‍රිකෝණයක් දැන් එකගේ 180යි. ඔව්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයිකේ අංශක 180යි. ඒක හරි. ඊට පස්සේ එක් කෝණයක් අංශක 20යි අනිත් කෝණ දෙකේම තියෙන x පදය. එතකොට මෙයා 2x මෙයා x 2x මෙතන 20 සමාන කරනවා 180ට. ඔයා කියන්නේ ඕකයිනේ. එතකොට මෙතන 2x එකතු කරාම කීයද? 4x. 4x එකතු කිරීම 20 සමානයි 180යි. දැන් මොකද කරන්නේ? 180න් 20ක් අඩු කරනවා. ඔව් අපි දෙපැත්තේම 20ක් අඩු කරන්නේ. සමාන රාශීන් වලින් එකම රාශිය අඩු කළ විට ලැබෙන රාශිය සමානයි. එතකොට 4x කියන්නේ කීයද? 4x කියන්නේ 160යි. ඔව් දැන් මොකද කරන්නේ? දැන් මොකද? 160 දෙපැත්තම 4ෙන් බෙදෙනවා. x තනි කරගෙන. 4ට 4 බෙදෙනවා x සමානයි අංශක 40යි. බලන්න අංශක දාලා තියෙනවද කියලා. අංශක කියන්නේ තිතක් නෙවෙයි පුතා. ඔහොම තිතක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. අංශක කියන්නේ පුංචි රාවුමක් කොහොම. ඔන්නෝම x සමානයි 40. දුව බොහොම හොඳයි. ඔයා නිවැරදි ඉදිරිපත් කිරීමත් හොඳයි. හිරුකගේ අවස්ථාව. හිරුක කතා කරන්න දැන්. හිරුක පුතා දැන් මට y හොයාගන්න විදිය කියලා දෙන්න. ඒක y ධන 40 ධන 20 සමානයි අංශක 180. මට පොඩ්ඩක් දෙන්න. කියන්නද පුතා? y ධන මේ ඒ කියන්නේ ඔයා මේ ත්‍රිකෝණය සලකන්න හදන්නේ නේ මේකනේ. එහෙමද? ඔව් ත්‍රිකෝණය ගන්නෙ නේ. එතකොට ඔයා ගන්නෙ y එකතු කිරීම x එකතු කිරීම 20 සමානයි 180යි කියන එක. කොහමද? ඔව් ඔව්. එතකොට y කියන්නේ 40යි x දන්නේ නැහැ. නෑ sorry x 40යි y තමයි අපිට හොයන්න ඕනේ. මේතන 20යි 180යි. එතකොට මොකද වෙන්නේ පුතා? y ධන 60 සමානයි අංශක 180යි.
40යි 20යි එකතු වුණාම 60යි 180යි. ඊට පස්සේ මොකද කරන්නේ? දෙපැත්තෙම අංශක 60 අඩු කරනවා. ඔව් දෙපැත්තෙම අපි අංශක 60 අඩු කරනවා. සමාන රාශීන් වලින් එකම රාශියක් අඩු කළ විට ලැබෙන රාශිය සමාන කියන ප්‍රත්‍යක්ෂය අනුව. 180න් 60ක් අඩු කරාම තියෙන්නේ අංශක 120යි. අංශක 120යි. හිරුක මේක වෙනත් විදිහකට ගන්න පේන්නේ නැද්ද? තවත් විදිහකට ඔබට මේක පේනවද? වෛගයාගේ ගන්න පුළුවන්. එහෙම අදහසක් තියෙනවද? පුතා කියපු විදිහ හරි බොහොම නිවැරදි. හැබැයි තවත් විදිහක් ඔබට පේන්නේ නැද්ද වෛග හොයාගන්න? සර් එතන මේ යට ත්‍රිකෝණේ මේ x ට 40 ආදේශ කළා. මෙතන මේ අංශක 180ට ආදේශ කළා එතනින් ගන්නවා. ඒ කිව්වේ මට එතන යෙදෙන ජ්‍යාමිතික සම්බන්ධය හෝ ප්‍රමේය කියන්න බලන්න මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ මෙතන දෙකේම ගත්තේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයිකේ අංශක 180 කියන එකනේ. ඔව් ඊට වෙනස් අවස්ථාවක් පේනවද? ඔව් අපි තව කෙනකින් අහමු බලන්න. ඔන්න මම පොදුවේ අහන්නේ. මේ කීයද හිරුක කියපු විදිය හරි. උත්තරේ හරි. ඊට වෙනස් විදියට ඔබට වයිව හොයාගන්න පුළුවන්ද? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයිකේ නැතුව. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ අන්න හරි. මට කියන්න කවුද පුතා? නම කියලා. අනුමි. අනුමි මට කියන්න පැහැදිලි කරන්න. අනුමි සර් ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ නේද? පාදයේ දික් කරාම සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. අපි යුක්ලිඩ් ජ්‍යාමිතියේ 9 දී ඉගෙන ගන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් පුතා තව විදිහක් තමයි y සමානයි x එකතු කිරීම 2x. එතකොට x කීයද අනුමි? අංශක 40යි. අපි මේ දෙන්නම එකතු කරමු නේ. මේ දෙන්න එකතු කරොත් 3යි x. එතකොට 40ව 3. 120යි. බලන්නකෝ. මෙන්න බලන්න ඉඩ ප්‍රමාණයත් එක්ක සලකන්න. ඉඩ ප්‍රමාණයත් එක්ක සැලකුවොත් මෙතනට යන්න ප්‍රමාණය අඩුයි. ඉඩ ප්‍රමාණය අඩුයි කියන්නේ කාලය ඉතිරි වෙනවා. කාලය ඉතිරි වෙනවා. තේරුණාද? අන්න එහෙමයි අපි ගමනක් යනකොටත් පුළුවන් තරම් මේ ඉතා පහසු කෙටි මාර්ගනේ අපි හොයාගන්නේ. විභාගෙත් එහෙමයි පුතේ. කාල කළමනාකරණයේදී පුතාලට ඒක හරි වැදගත්. දීර්ඝ ක්‍රමයකින් පිළිතුර ලබා ගන්නවට වඩා තවත් අපි කෙටි ක්‍රමයකින් තර්කානුකූලව කෙටි ක්‍රමයකින් උත්තරේ ගන්න පුළුවන් නම් ඔබ එතන සාර්ථකයි. හරි? හරි. මං කියන්නේ වැරදි කියලා. ඔබට මේකත් පෙවුන නම් තමයි හොඳ. එහෙනම් මේක මෙතනින් ටක් ගාලා මෙහෙම ගන්නත් තිබුණා. හරි පුතා. මම මෙතන ලකුණු බෙදීම කරගෙන යන්නම්. මෙතනට ලකුණු ලැබෙනවා ලකුණු 2 2 4ක්. මෙතන 2 2 මේ 180ට සමාන කරනවට 1යි y x සමානයි 40ට 1යි 2යි. මෙතනට ගත්තොත් මේ විදිහට ගත්තොත් මෙතන 180ට සමාන කරනවට 1යි මෙතන 2යි මෙතන 2යි ඒ අනුව 4යි. මේකෙත් එහෙම තමයි ලකුණු 4 ලැබෙන්නේ. ওই විදිහට තමයි පළවෙනි රෝම ඉලක්කමට දාලා ගැටලුව ලකුණු 4යි. ලකුණු 4යි නේ? හරි. අපි දැන් එනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටසට අපි එන්න හදා. දෙවෙනි කොටස. දෙවෙනි කොටස පුතා ඉන්නේ බහුවංශ වලින්. දෙවෙනි කොටස බහුවංශ වලින් එන්නේ. මෙහෙම. ඔන්න මම අදින්න රූපේ. මෙතන අංශක 90යි. මෙතන A. මෙතන 110යි. මෙතන 100යි. මෙතන B. මෙතන අංශක 80යි. පුතාලගෙන් අහන්නේ AB වල අගයන්. දැන් හෑන්ඩ් ලිස්ට් එකට යන්න.
හැමෝම උනන්දු වෙන්න. මේ වැඩේට එකතු වෙන්න. කම්මැලි වෙන්න එපා. අර අත සලකුණ මාක් කරන්නටක් ගාලා. ඔව්. ජනංජනාම තමයි يعني අපි ජනංජනා දුව අපි තව එක්කෙනෙක්ට අවස්ථාව දෙමු. බොහොම හොඳයි. ඔයා ඉක්මනින් ලකුණු කරා. තව අවස්ථාව තියෙනවා. මේ මෙතන ඉස්සෙල්ලා සම්බන්ධ නොවුණු දරුවෙක් මට අවස්ථාව දෙන්න. කො අනිත් අය. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. එහෙම එකක් තියෙනවා. ජනංජනා අපුතා මට එහෙම අර රේස් හැන් කියලා ෆන්ක්ෂන් එකක් වෙන්නන්න හිතෙන. මම දැම්මා ගෲප් එකට. අපි ඔය මේ අත උස්සන දරුවෙක්ගෙන් අහමු කොතනද තියෙන්නේ කියලා. හිරුක කොතනද පුතා ඔක තියෙන්නේ? සර් ඒක තියෙන්නේ වම් පැත්තේ කෙළවරක. යට බාර් එකේ. යට බාර් එකේ වම් පැත්තේ කෙළවරේ. ඔව් මගෙත් එහෙමයි තියෙන්නේ. මේගොල්ලන්ගේ නැහැලු. අපේ එහෙම නෑ සර්. අප්ඩේට් කරන්නත් නේ මේක. මොකද කිව්වේ? අප්ඩේට් එකක්වත් නෑ සර්. මේ ලේටස්ට් වර්ෂන් එකම තියෙන්නේ. හරි. මොබයිල් එකට නැද්ද දන්නේ මොබයිල් එක නෙවෙයි මේ ලැප් එකේ නෙමෙයි. සේමිට මොබයිල් එක නෙවෙයි නේද මේ? නෑ සර් මම මේ කම්පියුටර් එකේ ඉන්නේ. කම්පියුටර් එකේ තමයි. මම මේ මගේ පින්තූරේ වන්නම්කෝ. මේ බලන්න. මේකේ තියෙනවා මෙන්න මෙහෙම. ඒකටත් ඉතින් පින් කරලා තියෙනවා. පින් කරලා තියෙන්න ඕන පුතා. බලන්න ඔය තියෙන්නේ අතසලකුණ හැන්ඩිස් කියලා. මේ විනාඩි එකේ තියෙනවා. විනාඩි. හරි එතන තියෙනවා. ඒක හැබැයි වෙන කොහෙන් හරි ඔයගලන්ට ගන්න පුළුවන්ද දන්නේ උතන. ඕක ගන්න කිව්ල හැබැයි අවුල් කරගන්න එපා. පස්සේ වෙලාවක උත්සාහ කරන්න බලන්නකො. සෙටින්ස් වලින් පොඩ්ඩක් බලන්න. කැමරා වර්ෂන් එක වෙනස් දන්නේ සර්. සමහර විට එහෙමත් වෙන්නේ නැතිනේ. ඔව් ඒකත් හරි. සමහර සර් වෙලාවට මේ ඩින්ටොක් ලයිට් එක වෙන්නේ නැති ඕගොල්ලෝ නේ. මම මේ ඩින්ටොක් ලයිට් එකේ නැතුව ඇති. ඩින්ටොක් එක තමයි. නෑ සර් ලයිට් එකෙත් තියෙනවා මම ලයිට් එකේ ලයිට් එකද ඔයාගේ? ඔයාගේ තියෙනවද? ඔව් සර් තියෙනවා. එහෙනම් අත උස්සන්න බලන්න ඉක්මනට. එහෙනම් උත්තරේ දෙමු බලන්න දැන්. විසුල පුතා කතා කරන්නේ විසුල තමයි මුනින්ම. ඊට පස්සේ මිනුක. හරි? විසුලට පස්සේ. විසුල පුතා ඒව හොයන විදිහ කියන්න බලන්න. ඒව හොයන්න ඉස්සෙල්ලා ඔයාට බීව හොයන්න වෙයි නේ. බීව හොයන විදිහ කියන්නේ. ඔව් කොහොමද ඔයා? සර් මේ B හොයන්න සර් B එකයි එකතු කිරීම අංශක 80යි සමාන කරනවා මේ බද්ධ කෝණ නිසා මේ අංශක 180ට. සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ අංශක 180යි. ඇත්තටම ජ්‍යාමිතික ප්‍රමේය තියෙන්නේ සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ ඍජු කෝණ දෙකයි කියලා. ඍජු කෝණ දෙකයි කියන්නේ අංශක 80යි. විසුල පුතා කිව්වා වගේ එහෙමනම් B එකතු කිරීම අංශක 80 අපි 180ට සමාන කරනවා. ඔව් පුතේ ඊළඟට මොකද කරන්නේ? ඔබට අවස්ථාව. දෙපැත්තෙන්ම අපි 80ක් අඩු කරනවානේ. අඩු කරනවා. 80ක් අඩු කරාම 80ට 80 ඉවත් වෙනවා. B සමානයි අංශක 100යි. මේ පුතා බොහොම හොඳයි. දැන් මිනුකට අවස්ථාව. මිනුක පුතා. ඔව්. දැන් මට ඔයා ඒව හොයන විදිය කියන්න. ෂඩස්ත්‍රයක මේ ඇතුළත ෂඩස්ත්‍රයක්ද? මෙයා ෂඩස්ත්‍රයක්ද? පංචාස්ත්‍රයක ඇතුළත කෝණවල අගය අංශක 540යි. ඒ නිසා ඒ ධන අංශක 90 ධන
B වල අගේ අංශක 100 ධන අනිත් අංශක 100 ධන අංශක 110 සමානයි අංශක 540යි. 540යි. හරි. ඊට පස්සේ ඊට මේ ටික පස්සේ ඔක්කොම එකතු කරා 100යි 200යි 300යි 90යි 10යි 400යි නේ. එතකොට හරිනේ? සර් 400. ඔව්. එතකොට 500. 540න් 400ක් අඩු කරනවා. ඔව්. මේ පැත්තෙනුත් අපි 400ක් අඩු කරමු. 540නුත් 400ක් අඩු වෙනවා. එතකොට 400 400 වත් වුණාම අංශක 140යි නේද මිනුක? හරි. ඔව් සර්. බොහොම හොඳයි. ඔයාට අපි හිතමු මේ බහුවංශයේ අභ්‍යන්තර කෝණයික්‍ය අමතකයි කියලා. එතකොට ඔයා මොකද කරන්නේ? බලද මතක නැහැ 540. එතකොට ඔයා මොකද කරන්නේ? පොතෙන් බලන්නේ නැතුව. සර් මේ 180 කරනවා. එන්රින දෙක සූත්‍ර 180 වරහන් ඇතුලේ එන්රින දෙක අන්න ඒ සූත්‍රයට අපි ගිය සතිය අපි ඉගෙන ගත්ත පාද ගානෙන් කීයක්ද අඩු කරන්නේ? පාද ගානෙන් දෙකක් අඩු කරලා 180ෙන් ගුණ කරනවා. ඕනෑම බහුවංශයක පාද ගානෙන් දෙකක් අඩු කරාම නේ පාද ගානෙන් දෙකක් අඩු කරාම එක් ශීර්ෂයක් මූලික කරගෙන ගොඩනැගෙන ත්‍රිකෝණ ගාන එනවා මේ එක ශීර්ෂයක් මූලික කරගෙන ගොඩනැගෙන ත්‍රිකෝණ ගාන. මෙයාගේ 5යි 5න් දෙකක් අඩු කරාම 3යි. එතකොට ත්‍රිකෝණයේ කෝණයික අංශක 180යි 180ෙන් ගුණ කරනවා නේ. අන්න ඒක පුතාලට මතක් වෙන්න ඕන. right බොහොම හොඳයි දෙන්නම. එතකොට මෙතන අපි ලකුණු ප්‍රදානය කරොත් ලකුණු දෙක හම්බ වෙන්න පුතේ. මෙතන 180ට සමාන කරනවට 1යි 100ට 1යි එතන 2යි 540ට සමාන කරනවට 1යි 140ට 1යි ලකුණු 2යි ලකුණු 4ක් දාගන්න. එතනටත් දෙන්නේ ලකුණු 4යි. තව මේ ප්‍රශ්නේ ලකුණු එතකොට 4යි 4යි 8යි තව 3ක් තියෙන ඕගොල්ලන්ට. ලකුණු 3ක්. හරි බලන්න. අපි එනවා පුතා B කොටසට. B කොටස ප්‍රශ්නාංක 6 B කොටස. 6 B කොටස. මේකේ දීලා තියෙනවා මෙන්න මේ විදිහට රූපයක්. ත්‍රිකෝණ දෙකක් ඕන. එතන 90යි. A B C D E. මේකේ පුතේ මේ පාද දෙක සමානයි. සංකේත වලින් පෙන්නලා තියෙනවා. මෙයා 10යි. මෙයා 4යි. හරි. රූපේ දී ඇති තොරතුරු අනුව AC දිග අපෙන් අහන්නේ. AC දිග. රූපේ දීලා තියෙන තොරතුරු අනුව AC දිග. අවස්ථාව අත උස්සන්න බැරි අයත් ඉන්න හින්දා මම දැන් නම් කරනවා. සේමිත පුතා අත ඉස්සුව කවුද? අපි මේ අවස්ථාව අයින් කරාද නැහැ. බිසුල අතුක්සෙනේ. අපි තව එක්කෙනෙක්ට අවස්ථාව දෙමු බිසුල. සේමිත කතා කරන්න. සේමිත පුතා සේමිත. ඔව් සර්. ඔයා AC හොයාගත්ත විදිය පැහැදිලි කරන්න. AC දිග. AB දිගේ වර්ගය එකතු කරනවා BC දිගේ වර්ගයට. ඒ කියන්නේ AC වර්ගය සමානයි AB වර්ගය එකතු කිරීම BC වර්ගය. කවුද මේක ලෝකෙට ඉදිරිපත් කරේ? මොකද්ද මේ සම්බන්ධයට අපි කියන්නේ? පයිතගරස් සම්බන්ධය. පයිතගරස් සම්බන්ධය. AB කියන්නේ එතකොට 4 වර්ගය. මෙයා 3 වර්ගය. 4 වර්ගය කීයද? 10. 3 වර්ගය. 9. 16යි 9. 25යි. උත්තරේ 25යි. අන්න හරි. අපිට ඕනේ AC වර්ගය නෙවෙයි AC. වර්ගමූල 25යි. කීයද උත්තරේ? සෙන්ටිමීටර් 5යි. හැබැයි මෙච්චර දුර යන්නේ නැතුව පුතේ මේක ළමයා කෙලින්ම 5යි කියලා දාන්න පුළුවන්. මේ පයිතගරස් ස්ට්‍රික්ව මතක තියාගන්න. මම ඔයගලන්ට කියෙව්වා පයිතගරස් ස්ට්‍රික්ව.
පුතාලා මේවා මතක තියාගන්න. අපි ගත්තොත් එහෙම ත්‍රිකෝණී ත්‍රිකෝණ එක මෙයා 3යි මෙයා 4යි නම් මෙයා 5යි. ඒතකොට 3 4 5 ත්‍රිත්වය. පූර්ණ සංඛ්‍යාත්මක අගේ ත්‍රිත්ව. එයා 6යි 8යි මෙයා 10යි. නේ? 6 8 10. ඊට පස්සේ තව එකක් ගත්තොත් පුතේ 5 12 13 නේ? 144යි 25 169යි. 5 12 13 තව ඕන තරම් ගොඩන ගන්න පුළුවන්. විශේෂයෙන් ওই තුන මතක තියාගන්න. ඒ අනුව ළමයි කෙලින් 5යි කියලා දාන්නත් පුළුවන්. වැරදි නෑ. බොහොම හොඳයි. දැන් අපෙන් අහනවා BE දිග. දෙවෙනි එක. BE දිග. BE දිග. BE දිග කොහොමද ගන්නෙ? ඒකට මම සම්බන්ධ කරගන්නවා කියන්න බලන්න අපි ගමු ඉන්දීවරි දුව කතා කරන්න. ඉන්දීවරි කො ඔබට අවස්ථාව. BE දිග හොයාගත්තේ කොහොමද කියලා කියන්න. ඔව්. කසුන්දි කතා කරන්න. කසුන්දි ජයවර්ධන දුව. කසුන්දි නෑනේ මේ ගෑන ළමයි කතා කරන්නේ. එහෙමනම් මට කියන්න ගයනුක කතා කරන්න. ගයනුක දැන් ඔබට ලැබෙන අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න පුතේ. ගයනුක නිසලි කතා කරන්න. නිසලි මේ ළමයි අඳගුළු බිහිදීනේ. මම මේගොල්ලන්ට උගන්වන ක්‍රමවේදේ වැරදීනේ. මොකද මේගොල්ලන් මං කියන දේවල් ඇහෙන්නෙත් නැතුව ඇති. මට පේන්නේ මම මේ ලොකු වැරද්දක් කරා. දැන් මම මේ නම් කියපු අය පැහැදිලිව මෙතන ඉන්නවනේ. ඒගොල්ලෝ ඉන්නවක්වත් කියන්නකෝ. නේ? මම දැන් කතා කරන්නේ කොහොමද? ඉන්නවා සර් කියලාවත් බෑ සර් මම දන්නේ නැහැ කියලාවත් කියන්නකෝ. සද්දේ වහලා ඉන්න එපා. ඒක ප්‍රතිචාර දක්වන්න. ඒවට තමයි අපි කියන්නේ පළවෙනිම දේ ඒක ප්‍රතිචාර දක්වන්න. දැන් මම නම කිව්වාම ඔබ ඉන්නවා නම් ඔබට මෙතන සම්බන්ධ වෙන්න බැයි නම් මයික් එක වැඩ කරන්නේ නැත්නම් ඔය ඔක්කොගේ මයික් වැඩ කරන්නේ නැති වෙන්න බෑ. එතකොට මට පණිවිඩයක් දාන්න. මොන හරි sannivedanayak කරන්න පුතේ. නැත්නම් ඒක මට කරන අගෞරවයක්. අපි මේකට අදාළ අගෞරවයක්. නෙතාරා කතා කරන්න. නෙතාරා නෙවෙයි. නෙතකි හදන්න බැයි නම් බෑ කියන්න ගැටලුවක් නැහැ ඒක පුතේ. දුල්නෙත් කියන්න බලන්න. ඔව්. දිගට 10 වර්ගයෙන් BD දිග 6 සෙන්ටිමීටර්. ඒ කියන්නේ මෙයා 3යි මෙයා 3යි. එතකොට මෙයා 6යි. නේ? එතකොට අර ඒ පයිතගරස් තමයි දාන්නේ. TE ගේ වර්ගය සමානයි TB ගේ වර්ගය එකතු කිරීම BE වර්ගය. ඕකනේ? දැන් කියන්න. ඊට පස්සේ DE සමානයි 10 සෙන්ටිමීටර්. ඊට පස්සේ ඒක 10 වර්ගයේ 10 වර්ගයෙන් 6 වර්ගය අඩු කරනවා. ඔව්. එතකොට BE වර්ගය වෙන්නේ 10 වර්ගයෙන් 6 වර්ගය අඩු කරනවා. 100න් 36ක් අඩු කරාම 64යි. එහෙනම් BE කියන්නේ කීයද? වර්ගමූල 64. ඒ කියන්නේ 8යි. නේ? 8යි. ඕක එකපාර ගන්නත් පුළුවන්. මේ මං ත්‍රිත්වය තියෙනව නෙමෙයි. 3යි 3යි 6යි 6යි 10යි. 6යි 10යි නම් මෙයා අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? 8 වෙන්නම ඕන. මේ තමයි පයිතගරස් සම්බන්ධය. නේ? පයිතගරස්.
හදන හදන විදිය. පියවරවල් වලට ලකුණු එතකොට ගන්න මෙතන බෑනේ. නෑ මෙතන ලකුණු බෙදීම ගත්තොත් තව අපිට ලකුණු 3යි තියෙන්නේ. ලකුණු 3යි. පුතා කිව්ව එක හරි. පියවර කීපයක් පෙන්නනවා නම් වඩා හොඳයි. නමුත් අපිට මෙතන ඔබ මෙහෙම සඳහන් කරලා දාන්න ඕන. පයිතගරස් ත්‍රිත්වය ඇසුරෙන් කියලා. දැන් මේ ත්‍රිත්වය ඔයා ලියලා මේ ඇසුරෙන් මෙහි දිග BE දිග 8යි කියලා දැම්මොත් එතකොට ඔබට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. ත්‍රිත්වය දන්න බව ළමයා දන්නව නෙමෙයි ත්‍රිත්වය දන්නවා. මේ පයිතගරස් ත්‍රිත්වය ඇසුරෙන් මේ දිග 8යි කියලා ලියන්න. එහෙමයි. ත්‍රිත්වය සඳහන් කරන්න. එතකොට ඔබට ලකුණු හම්බ වෙනවා. එතකොට මෙතන මට පුතේ දෙන්න පුළුවන් 5ට 1යි 8ට ලකුණු 2ක් දෙන්න පුළුවන්. මෙතන ලකුණු 3යි වෙන් වෙන්නේ. ලකුණු 3යි. B කොටස ලකුණු 3යි. ඒ අනුව ප්‍රශ්නාංක 6 ලකුණු දාන්න 11න් කීයද කියලා. ප්‍රශ්නාංක 6 ලකුණු 11න් කීයද කියලා දාන්න. ගැටලු දැන් තියෙනවා නම් අහන්න. හරිනේ. අපි අවසාන ප්‍රශ්නෙට එන්න හදන්නේ. ප්‍රශ්නාංක 7. මේක වෙන් වෙන්නේ පුතා කුලක පාඩමෙන් අහනවා සංඛ්‍යානේ පාඩම. ඔබට මතක ඇති මම සංඛ්‍යානේ පාඩම වල ඔයගොල්ලන්ට මුලින්ම ඉගෙනුවේ සංඛ්‍යානේ පාඩම දෙවෙනි වාරයේ. අපි තුන්වෙනි වාරයේ පාඩම් වැදගත්ම මාතෘකා කීපයක් ආවරණය කරගත්තා. ඒකෙන් තමයි දැන් ඔයගොල්ලන්ට පේනවනේ මේ ප්‍රශ්න පත්‍රයේ සියලුම කාරණා පෙර අධ්‍යයනය කරලා තියෙන්නේ ඔයගොල්ලෝ. මේ විෂය මාතෘකා ඔබ එකක්වත් ඉගෙන ගත්තේ නැති ඒවා තිබුණේ නැහැ. මේ 2019 ප්‍රශ්න පත්‍රය. නේද? කුලක හැබැයි කතා කරේ නෑ නේද? කුලක කරේ නෑ නේද? කුලක කරේ නෑ. කුලක කොටස කරන්න බැරි වුණානේ. ඔව්. ඒක පොඩ්ඩක් මතක් කරගන්න. කුලක දැන් මම මෙතනදී මතක් කරගෙන යන්න. ඔගොල්ලෝ පෙළ පොතේ කුලක කොටස පොඩ්ඩක් බලා ගන්න. ඒක හැබැයි කතා කරන්න ඕන මාතෘකාවක්. ඒක අපි ලබන සතියේ ආරම්භයේම සාකච්ඡා කරමු. 7 වෙනි ප්‍රශ්නය. මේකේ කියලා තියෙනවා මෙන්න මෙහෙම වෙන් රූප සටහනක්. හතරවෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංක 7 මේම දීලා තියෙනවා පුතා වෙන් රූප සටහන. මේ තමයි සර්වත්ව කුලකය. ප්‍රධාන කුලකය. ඒකේ උපකුලකයක් කොහොම තියෙනවා. ඊට පස්සේ තවත් උපකුලකයක් කොහොම දීලා තියෙනවා. ඒ කොටස. පහත දක්වා ඇති වෙන් රූපයේ ඔබේ උත්තරපත්‍රයේ පිටපත් කරගෙන එම තොරතුරු ඇතුළත් කරන්න. හැබැයි මේකට නම් 8 පන්තියේ දැනුම ප්‍රමාණවත්. 9 පන්තියේ දැනුම ඕනේ නැහැ. පැහැදිලිව 4 8 මේ 4 8 කියන අවයව මේ කුලක තුනේම තියෙනවා. එහෙනම් පුතේ 4 8 තමයි මෙතනට ඒ තමයි මේ B කුලකය. මෙයා B. එහෙනම් මෙයා A කුලකය. Aට එනවා 4 8 නැතුව ඉතිරි ටික. ඒ කියන්නේ කවුද? 6 9. 6 9. එතකොට 4 6 8 9 නැතුව ඉතිරි ටික මෙතනට එන්නේ. 1 2 3 4 5 6 7 8 9 ඔන්න ඔහොමයි එන්නේ. ඒක රූපේ ඇතුළත් කරන්න. ඔච්චරයි. අපෝ ඒක ලේසි. B කොටස. මල්ලක සර්වසම රතු පාට බෝල 5යි නිල් පාට බෝල 3ක්ද කොළ පාට බෝල 5ක් ඇත. අහමු ලෙස මල්ලෙන් බෝලයක් ගෙන ඉවත ගනු ලැබේ. නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය පළවෙනි එක. ඔක්කොම බෝල තියෙනවා 4යි 3යි 7යි 7යි 5යි 12. 4යි 3යි 7යි 7යි 5යි 12. අහන්නේ නිල් පාට බෝල. නිල් පාට බෝල 3යි. 3ෙන් 12න් 3යි
එහෙම නැත්නම් ළමෙක් මේක සරල කරලා 4න් 1යි කියලා ලියන්නත් පුළුවන්. අත්‍යවශ්‍ය නැහැ. තියලා තිබුණොත් ලකුණු ලැබෙනවා. රතු පාට බෝලයක් නොලැබීමේ සම්භාවිතාවය. රතු පාට බෝලයක් නොලැබීම කියන්නේ නිල් පාට හෝ කොළ පාට තමයි ලැබෙන්නේ. 5 3යි 8යි. 12න් 8යි. හෝ 4 වරක් 2යි 3න් 2යි. ওই විදිහට එන්නේ. right. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අපි ගත්තොත් එහෙම පුතා මෙහෙම දීලා තියෙනවා අපිට සංඛ්‍යාත ව්‍යාප්තිය. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් අපිට දීලා තියෙනවා. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මෙතන තියෙන්නේ ලකුණු මෙතන තියෙන්නේ සිසුන් ගණන. සිසුන් ගණන. 1 2 3 4 5 6 7. 1 2 3 4 6 මෙතන එකතු. ඔන්නෝම තියෙනවා. මෙතන 0.8 9 17 18 26 27 35 36 44 45 53 54 62 මෙතන 15 18 20 20 40 41 30 24 එකතුව 188යි. මේක පළවෙනි එක. මෙම දත්තවල පරාසය අහනවා. මෙම දත්තවල පරාසය. පරාසය කියන්නේ මාව පේනවද ඔයගලන්ට? දරුවනි පේනවද? Please do not try this operation frequently.